අපි අද සිද්ධාන්ත වලට යන්න කලින් මුලින්ම ගිය සතියේ දීපු ගෙදර වැඩ වල ප්‍රශ්න අංක කීපයක් ඔයගොල්ලෝ මට එවලා තියෙනවා. ඒ ගණන් අතර ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක සාකච්ඡා කරලා ඉවර වෙලා අපි සිද්ධාන්ත වලට යමු. එහෙනම් ළමයි ඔයාලා මගෙන් අහලා තියෙනවා මුලින්ම 21 වෙනි ගාන කොහොමද හදන්නේ කියලා. ඒ ඔයාලා පෙරලා ගන්න ටියුට් එකේ මොකද්ද බහුවර්ණ වල පිටිපස්සේ නේද නිව්ටන් නියම හා ගම්‍යතාව කියන කොටසේ 21 වෙනි ගැටලුව. ටියුට් එක නැති අයට පහලින් මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ description එකේ තියෙන link එකෙන්. ඒක එතනින් ඔයාලා PDF එක නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න. හරි කොහරි යන්න 21 වෙනි ගානට ඒක චුට්ටක් අපි ඉස්සෙල්ලා කියවගමු. රූපයේ පෙන්වා ඇති අන්දමට ළමයෙක් අචල චුම්බකයක් යකඩ ට්‍රොලිය ඉදිරියෙන් අල්ලාගෙන සිටී. ඊට පස්සේ කියන ට්‍රොලිය ඇත්තේ සුමට පීලි මත නම් ට්‍රොලිය සම්බන්ධව කර ඇති පහත් ප්‍රකාශ වලින් සත්‍ය කුමක්ද? ඒකාකාර වේගයෙන් ගමන් ගනි. ඒකාකාර තොරණයෙන් ගමන් ගනි. මොනම කතා හතරක් කියනවා. පහක් කියනවා. එතකොට එකට නිකන් ඔක අපි නිකන් ප්‍රායෝගික හිතුවත් අපිට උත්තරයක් එනවා. මොකද අපි දන්නවා ඔහොම කරා කියලා රටේ ඉස්සරහට යන්න බෑ. හැබැයි නිකන් යන්නත් පුළුවන් වගේ නිකන් හිතෙනවනේ. ඇත්තටම ඔක නිශ්චලව පවතිනවා. ඒකට හේතුව තමයි අපි ගත්තොත් මහා ලොකු දෙයක් නෙවෙයි බලන්න. ටිකක් මම ඔය රූපෙන් පොඩක් සරල වඳින්නවා ළමයි. ඊටොත් ඔන්න ට්‍රොලිය. දැන් අවකාශයේදී මිනිහෙක්ම මේ ඔයාලට මේ කියලා දෙන්න ඕනින්ද මම මේක සරල කරගන්නවා. එතකොට රෝද දෙකක් යටි තියෙනවා. ඔන්න පොළව. මේකේ මිනිහෙක්ම කල්ලන් ඉන්නවා කියලා ඕනේ නැහැ. ඕනම් ඉතින් මෙහෙමත් හරිනේ. ට්‍රොලියටම හයි කරන්න ඔය තියෙන චුම්බකය. මිනිහ අල්ලන් හිටියත් එකයි. ඔක ට්‍රොලිය හයි කරත් එකයිනේ. වෙනසක් නැහැ. ඔහොම හිතන්නකෝ. නිකන් මිනිහා අල්ලන් ඉන්නවා කියමුනේ අප පොඩ්ඩක් නිකන් සංකීර්ණ ගතියක් තියෙනවනේ. මම මේක අස්සේ මිනිහෙකුත් අඳින්න ඕන වාඩි වෙලා ඉන්න. ඊට වඩා ලේසි ඔන්න ට්‍රොලියටම හයි කරා. නේද? එහෙනම් මෙහෙම තියෙද්දි මේක ඉස්සරහට යන්න බෑ. ඒ කියනවා හිතනවා මේක යන්න ඕන කියලා නේ. ඇත්තටම යන්නේ නැහැ. ඒ කොහොමද කියන එක මම පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් ඔයාලට හිතනවා මෙහෙම. මේ චුම්බකය මගින් මේ ට්‍රොලිය මෙහෙට අදිනවා. ඔන්න ඒක ට්‍රොලිය මත F කියලා බලයක් තියෙනවා. එහෙනම් ඉතින් ඉස්සරහට යන්න එපානේ. එහෙමනේ හිතන්නේ. ඒකට යන්න හේතුව තමයි මෙයාගේ ප්‍රතික්‍රියාව තියෙනවා. මේ චුම්බකය මගින් ට්‍රොලිය මත බලය නම් ට්‍රොලිය මගින් චුම්බකය මතත් මේ පැත්තට ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් තියෙනවා. ඒකට ඒක තියෙනවා. එහෙම බලයකුත් තියෙනවා. ඒකට ඒක අමතක කරන්න බෑ. ඊට පස්සේ ඕනනම් තව බල අපි ලකුණු කරොත් දැන් මේ චුම්බකය මේ පැත්තට එන්න හදනකොට මොකද වෙන්නේ? මේ දණ්ඩෙන් මෙහා මෙහා පැත්තට තල්ලු කරනවා. එතකොට ඔය දණ්ඩ සම්පීඩනය වෙන හින්දා ඒ සම්පීඩන බල දෙකක් පුත් ඔන්න විදිහට දෙන. ඒ කියන්නේ ආතති බලයේ අනිත් පැත්තනේ. එතකොට මෙන්න මේ විදිහේ බල දෙකකුත් තියෙනවා. එතකොට මේ බලය මම ඕනනම් මේ බලය ඇත්තටම F ට සමානයි. මේ බලයත් F ට සමානයි. මේක මොකද්ද? එතකොට මේක තමයි දණ්ඩ මගින් චුම්බකය මත ඇති කරන බලය. මේ දණ්ඩෙන් චුම්බකය එහාට තල්ලු කරන බලය මේක. එතකොට මේක ඕනනම් මොකද්ද? දණ්ඩ මගින් ට්‍රොලිය මත ඇති කරන බලය. ඒතර ඒකත් F ට සමාන. එතකොට මේ බලන්න දැන් චුම්බකය මත තියෙන බල ගත්තත් F කැපිලා යනවා. ඒ ට්‍රොලිය මත තියෙන බල ගත්තත් මේ F ට මේ F කැපිලා යනවා. ඉතින් ඒකින්ද මේ පද්ධතියම ගත්තත් සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. ඒ කියන්නේ මේක මත බලයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම තමයි මේ බල අභ්‍යන්තර බල. මේ පද්ධතිය ඇතුලේ බල. ඒතර වස්තුවක් ත්වරණය කරන්න නම් අපි යොදන්න ඕන බාහිර බලයක් නේ. කියන්නේ අසමතුලිත බලයක්. කියන්නේ බාහිර බලයක් කියන එක නේද? ඒ වගේනේ. ඒතකොට මේ බාහිර බලයක් නැත්තම් අසමතුලිත බලයක් නැත්තම් වස්තුවක් ත්වරණය වෙන්නේ නැහැ. ඉතින් මේ අභ්‍යන්තර බල. ඒවා එකිනෙකට කැපිලා යන බල. ඒකට අභ්‍යන්තර බලයක් මගින් ත්වරණයක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒකට අපි හිතුවොත් ඔක මෙහෙම කරොත් වැඩේ හරි හැබැයි. නිකමට ඕනනම් මම එකක් අඳින්නම්. ට්‍රොලිය යන් තියනවා හොම. ඊපස්සේ ට්‍රොලියට දැන් මෙහෙම හයි කරන්නේ නැතුව පොළවත් අඳින්න. රෝද දෙක ඊට පස්සේ චුම්බකයක් දානවා. ඔක පොළවට හයි කරලා තියෙනවා. දැන් ඔහොම වුණොත් නම් මේක ඉස්සරහට යනවා. ඒකත් කවුරුත් දන්නවා. ඇයි ඒක ඉස්සරහට යන්නේ? මේක යන්නේ නැතුව මේක විතරක් යන්නේ. ඇයි දැන් චුම්බකයේ මගින් මෙයාමත් ඉස්සරහට බලයක් ඇති වෙනවා. මෙයාමගේ චුම්බකයේ මතත් ඉස්සරහට බලයක් ඇති වෙනවා. හැබැයි චුම්බකයේ හයි කරලා තියෙන හින්දා මේක ගියේ නැති වුණාට මේ බලය දැන් මේ ට්‍රොලිය විතරක් ගත්තොත් නේ අසමතුලිත බලයක් තියෙනවානේ F කියන. ඒ කියන්නේ මේ ට්‍රොලිය මත සම්ප්‍රයුක්ත බලයක් තියෙන හින්දා ට්‍රොලිය දැන් අර පැත්තට තොරණේ වෙන්න ගන්නවා. දැන් මේකේ ප්‍රශ්නේ මේ ට්‍රොලියටම චුම්බකයක් හයි කරපු ඉන්න මෙන්න මේ මුළු පද්ධතිය ගත්තොත් සම්ප්‍රයුක්ත බලයක් නැහැ. සම්ප්‍රයුක්ත බලයක් නැති ඉඳ තොරණය ශූන්‍යයි. ඒ කියන්නේ නිශ්චලව මෙයා පවතින තොරණය වෙන්නේ නිශ්චලයි. ඉතින් මට හිතෙනවා තේරෙන්නේ නැති කියලා. මෙහෙම තිබ්බට වැඩක් නැහැ. බාහිර බල ඔක්කොම කැපිලා ගිහිල්ලා බාහිර බලයක් නැති හින්දා තොරණයක් නැහැ. මෙහෙම තිබ්බොත් නම් තියෙනවා. හැබැයි දැන් ගානේ දීලා තියෙන්නේ මේ විදිහටනේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ තොරණයක් නැහැ කියන්නේ තොරණේ නැහැ කියන්නේ නිශ්චලයි කියන එක තමයි. එතකොට හතරවෙනි උත්තරයේ කිසිම චලනයක් සිදු නොකරයි කියන එක තමයි ළමයි අපි ලකුණු දෙන්නේ. හොඳයි මට හිතෙනවා තේරෙන්නද කියලා. ඕනම් පොඩි සටහනක් දාගන්නේ. බල ටික හැම ලකුණු කරගෙන බාහිර බලයක් නැති නිසා නැත්නම් මේ බාහිර සම්ප්‍රයුක්ත බලයක් නැති නිසා තොරණේ ශූන්‍යයි. හැබැයි මේක නම් මේ ටොලිය මත බාහිර බලයක් තියෙන නිසා තොරණයක් පවතිනවා. කියලා වගේ අන්න එහෙම පොඩි සටහනක් ඔයාලට ඕන විදිහට දාගන්න. මම පොඩ්ඩක් මේක ස්ක්‍රීන් එකට අරන් දෙන්නම්. හරි. එහෙනම් ලියාගන්න අවශ්‍ය ටික. ඊළඟට ළමයි කීප දෙනෙක් අහලා තිබ්බ ළමයි 41 වෙනි ගාන. එහෙනම් අපි යමු 41 වෙනි ගානට පෙරලා ගන්නේ ගාන. ඊට මාත් එක්ක මේක අපි ඔයාලා කියව ගන්න. කියව ගමු 41. ස්කන්ධය 0.05 කිලෝග්‍රෑම් වන ගෝල්ෆ් බෝලයකට ගෝල්ෆ් පිත්තෙන් පහර දුන් පසු එම බෝලය 70 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් නිකුත් වේ. ගෝල්ෆ් පිත්ත සමග බෝලයේ ස්පර්ශ කාලය පහ වැඩි කිරීම 10.4 තත්පර නම් බෝලය මත ගෝල්ෆ් පිත්තෙන් යෙදෙන මධ්‍යන්‍ය බලය. හරි. පොඩි රූපයක් ඇඳලා මම ඊට කියලා දෙන්නම්කෝ. දැන් ඔන්න බෝලේ තියෙනවා. ගෝල්ෆ් බෝලේ යාලා දන්නවද නේද? ගෝල්ෆ් බෝලේ කියන්නේ නිශ්චල එකක්. නේ? ක්‍රිකට් වගේ නෙවෙයි නිශ්චල බෝලයකට තමයි පහර දෙන්නේ. මම දන්නේ ඔන්න මෙහෙම කැලලක් තියෙනවා. උකට පහර දෙන්නේ. අපි හිතමු ඔන්න පිටෙන් පහර දුන්න ගමන් මොකද්ද වෙන්නේ? දැන් ආරම්භයේ මෙයා නිශ්චලයිනේ. පිටේ හැඩය මොකක් හරි තියෙනවා මම දන්නේ නැහැ. අපි හිතමු. කොහොමද තියෙන්නේ? මේකෙන් මෙයාට පහර දෙනවා. පහර දුන්න ගමන් අපි දන්නවා මෙයා මත ඇති වෙන බලයක්. ඔන්න ඔය බලය නේද අහන්නේ. ඒ බලය තමයි අහන්නේ. දැන් අපිට දීලා තියෙන මේ ගෝල්ෆ් බෝලේ ස්කන්ධය 0.05 කිලෝග්‍රෑම්. ඒතර මෙයා ආරම්භයේ නිශ්චලව තියෙන හින්දා මෙයාගේ ආරම්භක ප්‍රවේගය 0. ඊට පස්සේ පහර දුන්නම මෙයාගේ වේගය වැඩි වෙනවලු කීය දක්වාද? 70 ms ශ්‍රේණියක දක්වා වැඩි වෙනවා. ඒකට කොච්චර කාලයක් ගත වෙනවා කියලා කියනවද? 5 වැඩි කිරීම 10 ඍණ 4ක් තත්පර. අන්න කාලයක් මම මෙහෙම ලියන්න. මෙච්චර කාලයකදී ප්‍රවේගය 0 සිට 70 දක්වා වැඩි වෙන්න නම් මේ ගෝල්ෆ් බෝලේ මත අපි කොච්චර බලයක් යොදන්න ඕනද කියලා තමයි අහන්නේ. එහෙනම් අපිට පුළුවන් ළමයි දැන් අර අපි හැම ඔකට දාන්න හරියට
මොකක් දිශාවක් තෝරගෙන මම කියුවේ හැම වෙලාවෙම බලයේ දිශාවට මේ සමීකරණය දැම්මොත් ලේසියි. සමානයි m ඍණ mu බෙදීම t. දැන් පරිසරණ ආදේශ ක්‍රම f සමානයි ස්කන්ධය 0.05. v කියන්නේ අවසාන ප්‍රවේගය 70යි. ආය ස්කන්ධ m කියන්නේ 0.05යි. u කියන්නේ ආරම්භයේ නිශ්චලව තිබ්බ බිඳුවයි. ඊට පස්සේ කාලය 5 වැඩි කිරීම 10 ඍණ 4යි. ඊට පස්සේ මේක චුට්ටක් සුළු කරොත් කීයක් කියද තමයි. උඩ දෙනවා 35 වැඩි කිරීම 10 ඍණ 1යි. ඊට නම් 5 වැඩි කිරීම 10 ඍණ 4යි. 700ක් විතර එනවා. 7 වැඩි කිරීම 700 නෙවෙයි. 7000ක් වෙනවා නේ. ඒතකොට කියන්නේ 7 වැඩි කිරීම 10 3 නිව්ටන් කියලා එනවා. ඒතකොට මේක තමයි අපිට ලැබෙන පිළිතුර. තේරුණා නේද? හොඳයි. එහෙනම් ඔබ ලියා ගන්න. හොඳයි ළමයි. දැන් එහෙනම් අපි ආපහු සිද්ධාන්ත වලට යමු. එතන ඔයාලගේ ටියුට් එක ගන්න. ටියුට් එකේ මම හිතන්නේ 32 පිටුව තමයි ඔයාලා පෙරලා ගන්න ඕන. ඒකේ මාතෘකාව දැන් දන්නව නේද? දැන් ටියුට් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ටියුට් එක නැති අයට ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. ඊට මෙතන 32 පිටුවේ පළවෙනි කොටස අපි කරා ගිය සතිය ආවේගී බලය නේ. මට මතකයි. ඊට පස්සේ දෙවෙනි කොටසත් කරා ආවේගය කියලා. ඒකත් මතකයි. මෙන්න මෙතන ලියා ගන්න මාතෘකාව. එතන ලියන්න මෙහෙම එකක්. අපි ඒකට කියනවා F ඉරක්ටි වක්‍ර. ඔන්නම ලියන්න. FT වක්‍ර කියලා ලියන්න. ඒක තමයි මාතෘකාව. හරි. එතකොට තමයි මෙතන F කියන්නේ ආවේගී බලය. මෙතන T කියන්නේ කාලය. එතකොට ආවේගී බලය කාලය අතර ප්‍රස්ථාරයට තමයි අපි FT වක්‍රයක් කියලා කියන්නේ. මේකෙන් අහනවා ගණන්. බලමු කොහොමද මේකේ ගණන් අහන්නේ කියලා. අපි හිතමු මොකක් හරි වස්තුවක් මත දැන් අපි දන්නවනේ මොකක් හරි ආවේගී බලයක් ඇති වුණා. T කාලයක් පුරාවට. ඒතර ආවේගී බලයේ මේ කාලය පුරාවට වෙනස් වෙච්ච ආකාරය කොහොමද? මොකක්ද? ඒක සමහරට දැන් අපි නියත වෙන්නත් පුළුවන්. ඒක වෙනස් වෙන එකක් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් කාලයත් එක්ක මේ බලය F T කියන්නේ ඉතාම කුඩා කාලයක් නේ. ඒක කොහොම නියත තියෙන්නත් පුළුවන්. කියන්නේ ඒ කාලය පුරාවටම නියත ආවේගී බලයක් තිබෙනවා. නැත්නම් මේ ගණන් වල අපිට එක එක හැඩතල දෙනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම. ඒ ආවේගී බලය ඒ කාලය පුරාවට වැඩි වෙලා නියතව පැවතිලා අඩු වෙලා. ඒ ගානේ හැටියට විවිධ හැඩතල තියෙන්න පුළුවන්. හැබැයි අපි දැන් මෙතන මම අඳින්නේ එන්න පුළුවන් හැඩතල වලින් සරලම හැඩය. සරලම හැඩය තමයි මම මේ දැන් අඳින එකනේ සරලම හැඩය බලන්න. ඊට වඩා සරල හැඩයක් ලැබෙන්නේ නැහැ. අපිට ලේසි මේකෙන් තමයි අපි මේ සමීකරණ ඔප්පු කරන්න යන්නේ. අපිට හැමෙන්න පුළුවන් සරලම හැඩතලය තමයි මේ කාලය පුරාවට නියත ආවේගී බලයක් පැවතුනම අන්න ඔක තමයි සරලම හැඩතලය වෙන්නේ. එතකොට මෙන්න මේ කාලය අපි හිතමු T කියලා. T කාලයක් පුරාවට F නියත ආවේගී බලයක් ඒ වස්තුව මත යෙදලා තියෙනවා. දැන් මම try එකක් දෙනවා ළමයි. මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය මොකද්ද දෙන්නේ කියලා හොයාගන්න. එහෙනම් මම දැන් මේක අපි ත්‍රිකෝණාශ්‍රයක් නේ අපිට ආවේ. ඔන්න ඔක ඔය වර්ගඵලය මොකද්ද අපිට ලැබෙන්නේ. ඉතින් මම මෙතන ඒ අකුර දාන්නම්. දැන් අපි හොයන්නේ මොකද්ද?
ft වක්‍රයක වර්ගඵලය සමාන වෙනවා මොකද තමයි ඍජු කෝණාශ්‍රයනේ. එහෙනම් දිග පළලෙන් ගුණ කරාම හරියනේ. ඒ කියන්නේ මේ උස දැන් මෙතන කාලේ t නම් මේකනේ t කියන්නේ මේ දිග t නේ. මේක f නම් මේ උස f නේ. එහෙනම් කැපිටල් A සමාන වෙන f වාරයක් t ට. නම් මම ලියන කැපිටල් A සමානයි ft කියලා. ඔන්න අපිට වර්ගඵලයට සමීකරණයක් ආවා. ft කියන්නේ මොකද්ද ළමයි? මතකද? ft කියලා අපි කලින් ගත්තේ මොකද්ද? ආවේගය I. මතකද ගිය සතියේ අපි මෙහෙම සමීකරණ ලියුවා. I සමානයි ft සමානයි mv ඍණ m. ඒකට දැන් වර්ගඵලය මේකේ ජ්‍යාමිතියෙන් ගත්තම ft කියලා එනවා. ඒත් ft කියන්නේ මොකද්ද? මේ ආවේගය තමයි ft ගුණිතෙන් දෙන්නේ. එහෙනම් වර්ගඵලයෙන් දෙනවා මොකද්ද ළමයි? ආවේගය. ඉතින් ගණන් වල දැන් පිටිපස්සේ තියෙන වලගේ ටියුට් එකේ තියෙන ගණන් වලත් ප්‍රස්ථාරය දීලා ආවේගය හොයන්න කියලා කියනවා. එතකොට මොකද්ද හොයන්න ඕනේ? වර්ගඵලය හෙවුවනම් හරි ඒක තමයි ආවේගය වෙන්නේ. ඒකට අමතරව එතකොට I කියන්නේ ft සහ ඊට අමතරව මොකද්ද? ft ගුණිතය සමාන වෙනවා mv ඍණ mu ටත් නේ. එහෙනම් ft ගුණිතය mv ඍණ mu ටත් සමාන වෙනවා. ඒ කියන්නේ වර්ගඵලයෙන් දෙනවත් මොකද්ද? ගම්ම්‍යතා වෙනසක් දෙනවා. ඒ කියන්නේ කවුරු හරි ගම්ම්‍යතා වෙනස ඇහුවොත් ප්‍රස්ථාරය දීලා ඒත් වර්ගඵලය හෙවුවනම් වැඩේ හරි වර්ගඵලින් දෙන්නේ ගම්ම්‍යතා වෙනසම තමයි. ඒක මෙන්න මේක අපි මතක තියාගන්න ඕනේ. ft වක්‍රයක වර්ගඵලයෙන් ආවේගය සහ ගම්ම්‍යතා වෙනස ලබා දෙනවා කියන එක. හරි දැන් ඔයාලා කරන්න ඕන මෙහෙම වැඩක්. ඔයාලගේ ටියුට් එකේ වම් පැත්තේ තියෙන ප්‍රස්ථාරය අඳ ගන්න. දකුණු පැත්තේ මේ ටිකත් අඳ ගන්න. කමක් නැහැ මේ රූපේ එහෙම අඳගත්තට කමක් නැහැ. කන්දේම් කියලා දාලා. ඊට පස්සේ මෙන්න මේකට යටින් දැන් මේකට යටින් නම් මම හිතන්නේ ඉඩ නැහැ ප්‍රස්ථාරයටදී. මේ ටිකට යටින් පොඩි පේලි දෙකක් විතර ලියන්න ඉඩක් ඉතුරු කරගන්න. එතනට එන්න ඕන එක මම පස්සේ කියන්න. ඒතර මේ ටික ලියාගද්දි මේ යටින් පොඩි ඉඩක් ඉතුරු කරලා ලියාගන්න. සම්පූර්ණ යටට එනකම් මේක ලියන්න එපා. පේලි දෙකක් තුනක් විතර වාක්‍යයක් ලියාගන්න ඉඩක් ඉතුරු කරගන්න. හරි. එහෙනම් ළමයි මෙන්න මේක දැන් ඔයාලගේ සටහන් පොතට එකතු කරගන්න. හොඳයි ළමයි දැන් මෙහෙමයි. මේ ටික ඔයාලා ලියාගත්තා. මම කිව්වා මෙන්න මෙතන ඉඩක් ඉතුරු කරගන්න කියලා. අන්න එතන ලියාගන්න මම මේ දැන් කියන වාක්‍යය. එතන ලියාගන්න මෙහෙම. ft වක්‍රයක වර්ගඵලය මගින් කිසියම් වස්තුවක් මත ඇතිවන ආවේගය සහ ගම්ම්‍යතා වෙනස. ආවේගය සහ ගම්ම්‍යතා වෙනස දෙනු ලබයි. හරි ලියාගත්තනේ. හොඳයි. දැන් ළමයි මෙහෙම දෙයක්ත් තියෙනවා. يعني මේක දැන් අපි ඔය සරලම හැඩයටනේ ඔප්පු කරේ. ඕක ඕනම හැඩතලයකට හරි. තේරුණාද? ඒ විභාගෙදී මේ වගේ හැඩතල නෙමෙයි ඔයගොල්ලන්ට තියෙන්නේ. එක හැඩතල තියෙනවා. දැන් මම තව ටිකකින් ගානක් දෙනවා. මෙහෙම හැඩතලයක් තියෙනවා. කොහොමම හැඩතල තියෙන්න ඕන කියලා එකකුත් නැහැ. තේරුණාද? කොහොම තියෙන්නත් පුළුවන්.
එක එක හැඩතල දෙනවා. ඉතින් ඔය මොන හැඩතලයකටත් ළමයි මේක හරියනවා. මේක හරියන බව හැම හැඩතල වලටම හරියනවා කියලා ඔප්පු කරේ නැති වුණාට ඒක මතක තියාගන්න. ත්‍රිකෝණාශ්‍රයකට තමයි ඔප්පු කරේ. ඊළඟ ඕනෑම හැඩතලයකට මේ සිද්ධිය හරි. ඒතර ඕනෑම හැඩතලයක ප්‍රස්ථාරයක් දීලා ආවේගය හොයන්න හරි ගම්මිතාවෙන් සොයන්න හරි කිව්වොත් මෙන්න මේ වර්ගඵලයේ හේවනම් හරි ඒකේ හැඩය ගැන හිතන්න එපා. තේරුණාද? ඒතර ඕනෑම හැඩතලයකට මේ සිද්ධිය සාධාරණ වෙනවා. හරි. දැන් එහෙනම් ළමයි පොඩි ගානක් හරි මේක නම් හදන්න තරම් ලොකු ගානකුත් නෙවෙයි. ඒකින්ද මම ඒක කියලා දෙන්න ඔයාලටම හදන්න දෙන්නම්. හරි. එහෙනම් පෙරලා ගන්න 30 වෙනි ගාන. නිව්ටන් නියම හා ගම්මිතාව බහුවර්ණවල 30 වෙනි ගැටලුව. ඒක පෙරලා ගත්තා නම් ඒ ගාන දැන් එනම් මේ වීඩියෝ එක මෙහෙම නවත්තලා හදන්න පටන් ගන්න. හැදුවට පස්සේ ආපහු වීඩියෝ එක ප්ලේ කරන්න. එහෙනම් ළමයි 30 වෙනි ගාන දැන් හැදුවානේ නේද? හරිම ලේසි. මම හිතන්නේ හැමෝම හදන්න තියෙ ගාන. ඒනට මම කෝකටත් බෝඩ් එකේ හදලා පෙන්නන්නම්. එතකොට ඒකේ කියන්නේ ප්‍රස්ථාරය දීලා අපිට නේද? ගම්මිතා නෙවෙයි ආවේගයද කොහෙද අහනවනේ. ආවේගය දහන්නේ නැහැ. ගම්මිතා වෙනස. එතකොට ඒ ඔන්න ඔය විභාග ගැටලු තේරුණාද? මේ පාස් පේපර්ස් වල ඔන්න ඔය තරම් ලේසි කරනුත් තියෙනවා තමයි. හැබැයි ඉතින් අර තේරෙන විභාගෙ නම් වුණාම අර වැඩ ගොඩ ගැහුණාම සමහර ළමයින්ට ඔක්කොත් හදා ගන්නත් බැරි වෙන අවස්ථා තියෙනවා. කෙලිම වර්ගඵලය වන්න තියෙන ඉතින් ඇති දෙයක් නැහැ නේ. මේක 6යි මේක 8යි. උස 10යි නේ. මේක ඒකකයේ නිව්ටන්. මේක ඒකය තත්පර. එතකොට ට්‍රැපීසියම් තියෙන ඉතින් ගම්මිතා වෙනස. ඉතින් ලස්සනට අපි අදමුනේ. ගම්මිතා වෙනස සමාන වෙන්නේ මොකටද? ft වක්‍රයේ වර්ගඵලයට. ඒතර වර්ගඵලයේ ට්‍රැපීසියම් අන්නේ. ඉතින් අවුලක් නැහැ. මේ දිග 8යි. මේ උස මේ දිග 6යි. මේ උස 10යි. ඒතර දැන් අපි දන්නවනේ මොකද කොහොමද කරන්නේ? ට්‍රැපීසියම් වර්ගඵලයේ භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව. කියන්නේ 6 ධන 8යි වාරක ඒ දෙන්න අතර පරතරය 10යි. ඒකයි එක්කෝ නිව්ටන් තප්පර කියලා එකයි ft කියන්නේ නේ. දැන් උත්තර දීලා තියෙන්නේ නිව්ටන් තප්පරද? ඔව්. ඒ හරිනේ. I කියන්නේ ft නේ. ඕක මෙම්බීර් නෙමියට සමානයිනේ. ඒතකොට ගම්මිතා වෙනස ඒකකය f වල නිව්ටන් t වල තප්පර. ඒක නිව්ටන් තප්පර වලින් ගම්මිතා වෙනස ඒකකය ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක ඕක තමයි උත්තරේ. මම හිතන්නේ එහෙම අවුලක් නැහැ කාටවත් මේ ගැටලුව. වැරදුනේ නැතුව ඇති. වැරදුන කවුරු හරි ඉන්නවා නම් මේක ලියා ගන්න. අපි ඊළඟට යන්නේ තවත් ඔය වගේම ගානක් හදන්න. හැබැයි මේක චුට්ටක් කලින් ගාන තරම්ම ලේසි නෑ. පොඩ්ඩක් අමාරු කරලා තියෙනවා. ඒ වුණාට ඒක අමාරුත් නෑ. පොඩ්ඩක් වැඩි ගානක් අරකට සාපේක්ෂව. හදන්න එහෙනම් ළමයි 50 වෙනි ගාන. ඒක හදද්දි නේද? නිකම්ම හදන්න එපා. පොඩ්ඩක් පුළුවන් නම් ඔය තියෙන ප්‍රස්ථාරය පොතේ යන්නගෙන ටික ලස්සනට හදන්න. එහෙනම් ළමයි වැඩේ පටන් ගන්න. දැන් එහෙනම් වීඩියෝ එක නවත්තලා ගාන හදලා හදලා ඉවරනාට පස්සේ ආපහු ප්ලේ කරන්න. හැදුවද ළමයි? හොඳයි. එහෙනම් බලාගෙන මාත් එක හදලා පෙන්නන්නම්. ඉස්සෙල්ලා මම ගාන පොඩ්ඩක් අපි හැමෝටම එන්න කියව ගන්නම්. කියවමු. 50 ප්‍රශ්න අංක 50. 0.15 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත ක්‍රිකට් බෝලයක් පිතිකරුවෙකු විසින් පහර දීමට මොහොතකට පෙර 20 ms ඍණ එකක වේගයෙන් ගමන් කරයි.
පහර දුන් විට පිත්ත මගින් බෝලය මත ජනනය කරන බලය කාලය සමග විචලනයේ ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. බෝලය ප්‍රතිවිරුද්ධ දිශාවට පොළා පනී නම් පොළා පනිනවා කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවනේ බම්ප් වෙනවා කියලා කියන්නේ අපිනේ. නම් පහර දීමට මොහොතකට පසුව ක්‍රිකට් බෝලයේ වේගය අහනවා. පොඩ්ඩක් ප්‍රස්ථාරයේ තියෙන පැත්තකින් ඇඳ ගන්න. ඔන්න ප්‍රස්ථාරය. කාලය, තත්පර, බලය, ආවේගී බලය, නිව්ටන්. එතකොට ත්‍රිකෝණයක් හැදේ තියෙන්නේ නේ. අන්න වගේ හැදයක් තියෙනවා. ඒතර මේ දිග දීලා තියෙනවා තත්පර කීයක්ද? 0.01. ඊට පස්සේ මෙන්න මේ වගේ දීලා තියෙනවා නිව්ටන් 13500ක්. 13500ක් කියලා. ඉතින් අපි දන්නවා මේකේ මෙන්න මේ නේද? මේ ත්‍රිකෝණයේ වර්ග බලයෙන් අපිට ගම්‍යතාව වෙනස දෙනවා කියන එක අපි දන්නා. ඒකේ සිද්ධාන්තය. එතකොට ළමයි දැන් අපෙන් අහන්නේ මොකද්ද? ඉස්සරහ කියන එකටත් පොඩි රූපයක් අඳින්න. බැට් එකක් තියනවලු නේද? පිත්තකින් බෝලයකට පහර දෙන අවස්ථාවක් කියන්නේ. ක්‍රිකට් පිත්තන්නේ තියෙන්නේ. හරි. ඒක දෙසට බෝලේ එනවලු 20 ms ශ්‍රේණික වේගයෙන්. රොන්න පිත්ත. මන්දියා බෝලේ පොඩ්ඩක් ලොකුවට අඳින්න. මේ බෝලේ ස්කන්ධයක් දීලා තියෙනවා මම ස්කන්ධය මේ පැත්තකින් ලියන්නම් කීයද? ස්කන්ධය 0.15. ස්කන්ධය බෝලේ ස්කන්ධය 0.15 කිලෝග්‍රෑම් කියලා දෙන්නේ. බෝලේ එන්නේ ළමයි කොච්චර වේගෙන්ද? 20 ms ශ්‍රේණික වේගයෙන්. ඇවිල්ලා පොළා පනින වේගය තමයි අහන්නේ. පොළා පනින්නේ මොකද? පිත්ත මගින් බෝලයේ මත මේ පැත්තට බලයක් ඇති වුණ නිසා වැදිලා විසිකලා යන වේගය තමයි අහන්නේ. හරි. ඒතකොට ළමයි අපි දන්න තර්කය තමයි මොකද්ද? මේකේ වර්ගඵලයෙන් ආවේගයක් දෙනවා ගම්‍යතාව වෙනසක් දෙනවා. හැබැයි මේ ගාන හදන්න අපි වර්ගඵලය සමාන කරන්නේ ගම්‍යතාව වෙනසට. ඉතින් මම ලියනවා ගම්‍යතාව වෙනස සමාන වෙනවා වර්ගඵලයට. ඉතින් ගම්‍යතාව වෙනස කියන්නේ ළමයි දෛශිකයක්. හොඳට මතක තියාගන්න. දෛශිකයකට නම් දිශාවක් තියෙන්න ඕනේ. මම මෙන්න මේ දිශාවට ගම්‍යතාව වෙනස ගන්නවා. එතකොට ඉතින් අපි දන්නවා ගම්‍යතාව වෙනස කියන්නේ m v ඍණ m u නේ. එහෙනම් ඒක සමාන වෙන්න ඕනේ වර්ගඵලයට. ස්කන්ධය 0.15. අවසාන ප්‍රවේගය වැදිලා යන ප්‍රවේගය v දකුණු පැත්තට v අපි සමීකරණය යන දකුණු පැත්තට හින්දා එක වීම තමයි. ඍණ ස්කන්ධය 0.15යි ආරම්භක ප්‍රවේගය u කියන්නේ 20යි හැබැයි වම් පැත්තට 20 අපි සමීකරණය දකුණු පැත්තට දාන හින්දා ඍණ 20 තමයි ගන්න ඕනේ. සමාන කරන්න වර්ගඵලයේ විතර ත්‍රිකෝණයක් තියෙන්නේ භාගයයි ආධාරක පාදයේ 0.01යි ලම්බ කුස 13500යි. රෝගිනී සුළු කර ගන්න ඕන. මොන 0.15 එළියට ගත්තොත් කමන්නේ. 0.15 වාරයක්. ඒතර v වරහන් අතරින් මෙතන ඍණෙන් ගුණම් ධන 20 නේ. සමාන වෙනවා ඊට මදි. 0.15 එළියට ගත්තා. ඒතර එනවා v ධන 20 කියලා. ඍණ ගුණෝනානේ. මෙතන 0.0 කියන්නේ මෙතන 13.5 බෙදීම දෙක නේ. 13.5 බෙදීම දෙක කියන්නේ කීයක් දෙන්නේ? 6.75ක් දුකද නේ. එතකොට 6.75 15න් බෙදුවා මේ කියන්නේ 675 බෙදීම 15 නේද? 5 වතුරයි 5 1යි 3යි 45. එහෙනම් v ධන 20 සමාන වෙනවා
45. තුලිදාන 20 සමාන 45 කියලා එනවා. ඒකට v කියන්නේ මොකද්ද? 45 20ක් ගියාම 25. ඔන්න ඕක තමයි ළමයි පිළිතුර. මම දන්නවා ඕක ගොඩක් අය වරද්ද ගන්න. මෙන්න මෙතන මේ ඍණ ලකුණ අමතක කරලා තමයි වරද්ද ගන්න. නැත්තම් එන්නේ කීයක්ද? 65ක් වගේ. ගොඩ දිනෙට මම හිතන්නේ 65 උත්තරේ නැත්තේ. හැබැයි ඍණ සැලකුවොත් මෙතන ධන වෙන හින්දා 45 20ක් අඩු වෙලා 25 තමයි අපිට එන උත්තරේ. එහෙනම් ළමයි එක මතක තියාගන්න මේ හැම වෙලාවෙම ගම්මතාවේදී කියන්නේ දෛශිකය කියන දිශාව සලකලා ආදේශ කරන්න ඕන. නැත්තම් ගාන වර්ධිනවා. හරි. එහෙනම් ළමයි මෙන්න මේක ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න. දැන් අපි සිද්ධාන්තයකට යමු. එහෙනම් ඔයාලා පෙරලා ගන්න ඊළඟ පිටුව. අපේ සිද්ධාන්ත වල 33 වෙනි පිටුව. ඒකේ උඩම නේද? මෙතන අර මොකද්ද සිලින්ඩර් ආකාර හැඩයක් එහෙම තියෙන්නේ. ඒකට උඩින් මාතෘකාව ලියා ගන්න. ටිකක් දිගයි මාතෘකාව. සමහරට ලොකු අකුරෙන් ලියුවොත් ඉඩ මදි වෙයි. තනි පෙළයට ලියා ගන්න ඕන. පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව සහ ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාව. පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව සහ ප්‍රවාහ හොඳේ ප්‍රවාහ ශීඝ්‍රතාව සහ ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාව. ලියාගත්තද? පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව සහ ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාව. හරි. දැන් අහගන්නකෝ. මෙන්න මේ කොටස. ඔය දැන් මම මේ මාතෘකාව දුන්නේ කොටස ඇත්තටම උගන්වන්න ඕන ළමයි මේ යාන්ත්‍ර විද්‍යාවේ අගහරියේ තියෙනවා ද්‍රව ගති විද්‍යාව නැත්නම් තරල කියලා කොටසක්. ඉන්නේ තරල කොටස යටතේ තමයි අපි සාමාන්‍ය මේක උගන්වන්නේ. හැබැයි සමහර ගණන් අහනවා. ඒ ගණන් අහද්දී ඒ කියන්නේ මේ දැන් ආවේගී බලයේ ගණන් අහනවා මෙන්න මේ වගේ. උදාහරණයක් ගත්තොත් අපි හිතමු බිත්තියක් තියෙනවා. කවුරු හරි මිනිහෙක් මේ බිත්තියට වතුර බටයක් අල්ලන් ඉන්නවා. තේරෙනවනේ? අර හෝස් එකක් මෙහෙම කරන් අල්ලගෙන ඉන්නවා. එතකොට මේකෙන් වතුර විදිනවා. එතකොට ඔය ගියාන ජල කඳ ගිහිල්ලා බිත්තියේ වදිනවා. වතුර පාර ගිහිල්ලා බිත්තිය ඩොක් ගන්නවා. ඇත්තටම කොහොම තිරස්සම යන්නේ පොඩ්ඩක් මෙන්න මෙහෙම යනවා වතුර පාර යන්නේ එහෙම. අපි හිතමු තිරස්ස ගිහිල්ලා වදිනවා. වැදුනට පස්සේ මේ ජල කඳ මගින් බිත්තිය මත ඇති වෙන ආවේගී බලයක්. නැත්නම් බිත්තිය මගින් ජල කඳ මත ඇති වෙන ආවේගී බලයක්. ඔන්න ඔය බලය හොයන්න අපිට F සමාන m ඍණ mu බෙදීම කී දාන්න වෙනවා. ඔය අපි දැන් ඉගෙන ගත්ත සමීකරණය. දැන් වෙදී තියෙන්නේ n දාන්නේ මොකක්ද? දැන් බෝලකින් බිත්තියකට ගැවුවනම් බෝලෙට නිශ්චිත ස්කන්ධයක් තියෙනවනේ. දැන් මෙතන මේකට මොකද්ද දාන්නේ කියන අවුල එනවා නේද? අන්න ඒක තමයි දැන් මේ හදලා දෙන්න යන්නේ. තේරුණාද? මේ mට මොකද්ද දාන්නේ? අන්න ඒක තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ඒක කියලා දෙන්න අර අපි පස්සේ ද්‍රව ස්ථිතිය නැත්නම් තරල පාඩමේ උගන්වන්න ඕන පොඩි සිද්ධාන්තයක් මෙතන කියලා දෙලා තමයි යන්නේ. මොකද ගණන් අහනවා. තේරුණාද? ඔය ඉස්කෝලේදී ගණන් අහයි ඒ ද්‍රව ස්ථිතිය කොටසට යන්න කලින්ම මේ සිද්ධාන්ත මේ වගේ ගණක් අහයි. එහෙම ගණක් ඇහුවොත් ඒක හදන විදිය දැනගෙන ඉන්න ඕන හින්දා තමයි අර පස්සේ උගන්වන්න ඕන සිද්ධාන්තය දැම්ම උගන්වන්නේ. නැත්නම් ඔක හරියටම උගන්වන්න ඕන මේ නිව්ටන් නියම පාඩමේ නෙමෙයි. හරි. දැන් මේ වගේ ගණක් අපි හදමු. එතකොට ඔක හරියටම තේරෙයි. හැබැයි ඊට කලින් මොකද්ද ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාව? මොකද්ද පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාව කියන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. හරිම සරලයි. පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාවනේ පළවෙනි වචනේ. මෙතන ලියන්නම්. පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාව. පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාව
අපි ඔකට දාන සංකේතය සාමාන්‍යයෙන් Q කියන සංකේතය. ඒ කියන්නේ ළමයි තත්පරයකදී පිටවන පරිමාව තමයි පරිමාව ප්‍රවාහ ශීඝ්‍රතාවය. හරිම සරලයි. දැන් හෝස් එකකින් වතුර එළියට විදිද්දිනේ හෝස් එක ළඟ ඉඳි මෙතනින් වතුර එළියට විදිනවා නම් තත්පරයකදී බටෙන් පිටවන පරිමාවක් තියෙනවානේ. අන්න ඒක තමයි පරිමාව ප්‍රවාහ ශීඝ්‍රතාවය. හරිම සරලයි. ඊට පස්සේ පොඩ්ඩක් ඇදලා යනවා නේද? තත්පරයකදී පිටවන පරිමාව. ඊළඟට අපි බලමු මොකක්ද ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාව කියන්නේ. ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාව මම මේකට පාවිච්චි කරන ළමයි m බෙදීම t කියන සංකේතය. හරිනේ? එහෙනම් මොකද්ද? හරි සරලයි. ස්කන්ධය කාලෙන් බෙදුවම වෙන්නේ මොකද්ද? තප්පරයකදී පිටවන ස්කන්ධයනේ. අර වතුර බටෙන් හරි මොකක් හරි බටෙන් ඒ තප්පරයකදී එළියට යන ඒ ද්‍රව ස්කන්ධයට තමයි ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාව කියලා කියන්නේ. එහෙනම් මේකේ අර්ථය කිමෙතන කියනවා? තත්පරයකදී පිටවන ස්කන්ධයට ද්‍රව ස්කන්ධය ද්‍රවයක් හෝ වායුවක් වෙන්නත් පුළුවන්. ඒකේ ස්කන්ධය තමයි ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාව කියලා කියන්නේ. දැන් මේකෙන් කොහොමද ළමයි ගණන් හදන්නේ? එතකොට මම මෙහෙම ගන්නම්. දැන් මේ දෙකට සමීකරණ දෙකක් හදා ගන්න ඕන. මම ගන්න මම ගාව තියෙනවා හෝස් එකක් වතුර බටයක්. ඔන්න ඔය වගේ හෝස් එකේ කෙලවර තමයි මේ. ඊට පස්සේ මේකෙන් අපි හිතමු මේකෙන් ජලය එළියට විදිනවා v වේගයකින්. එතකොට අපි දන්නවා මෙයා පිට කරන ජල කඳ මට මෙහෙම ඒක සිලින්ඩරාකාර හැඩයක් ගන්නෙ. කොහොම අපිට මෙන්න මේ වගේ ජල කඳක් මේ බටෙන් නිකුත් වෙනවා කියලා. හරි. දැන් මම මේ ටික පොඩ්ඩක් එතකොට ළමයි අපි හිතමු උදාහරණයකට මෙයා තත්පරයට මීටර් 1ක වේගකින් මේ ජලය එළියට විදිනවා. මොකද මේ ජලයේ වේගය තත්පරයට මීටර් 1යි. එහෙනම් තත්පරයක් ඇතුළත මෙතන තිබ්බ ජල අංශු ටික මීටරයක් දුර නේද යන්නේ? ඒ තත්පරයට මීටර් 1යිනේ. එහෙනම් තත්පරයක් ඇතුළත අපි දැන් තත්පරයක් සලකන්නේ මේක මීටරයක් දුර යනවා. ඒ කියන්නේ මේ ජල කඳේ දිග මීටර් කීයද? 1යි. මේ තත්පරයට මීටරය ඉස්සරහට යන්නේ. එහෙනම් තත්පරයක් සැලකුවොත් මීටරයක් තමයි ඉස්සරහට ගිහලා තියෙන්නේ. ඒක තත්පරයට මීටර් එකක් කියන්නේ මේ ද්‍රව කඳේ දිග මීටරයයි. ඊට පස්සේ අපි හිතමු මෙයාගේ වේගය තත්පරයට මීටර් 2යි කියලා. එහෙනම් මේ ද්‍රව කඳේ දිග කීයද? මීටර් 2යි. ඒ තත්පරයට මීටර් 2ක් යනවා. එතකොට ඉස්සරහට ගිය දුර මීටර් 2යි තත්පරයක. අන්න ඒ වගේ තත්පරයට මීටර් 3 නම් ද්‍රව කඳේ දිග මීටර් 3යි. එහෙනම් මේ වේගය v නම් ද්‍රව කඳේ දිගත් v නේද? තේරුණාද? අන්න ඒක තමයි කියන්න ඕන මුලින්ම. ඊට අමතරව අපිට දෙන්න ඕන ළමයි මේ නලයේ හරස්කඩ වර්ගඵලය. හරි. එතකොට දැන් මේ නලය මගේ මේ තප්පරයේ සැලකුවේ තප්පරයකදී පිට කළ ද්‍රව කඳේ දිග v. එතන මේ තප්පරයකදී පිට කළ ද්‍රව කඳේ පරිමාව කියන්නේ ළමයි මෙන්න මේ සිලින්ඩරයේ පරිමාව නේද? මේක පාට කරන්න. මෙන්න මේ සිලින්ඩරයේ පරිමාව තමයි මෙයා තප්පරයකදී පිට කරපු ද්‍රව කඳේ පරිමාව වෙන්නේ. එහෙනම් තප්පරයකදී පිට වෙන පරිමාවට අපි කියමු මොකද්ද? පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව. Q නේ. එහෙනම් Q කියන්නේ මොකද්ද? Q කියන්නේ මේ සිලින්ඩරයේ පරිමාව තමයි. තේරුණාද? තේරුන්නේ නැත්නම් පොඩ්ඩක් ආපහු මේ ටික පස්සට ගිහලා මුලින් ඉඳන් චුට්ටක් බලන්න. ආපහු සැරයක් ඇහුවම තේරෙයි.
ඒකට තප්පරයකදී පිටවන පරිමාව තමයි මම මේ පාට කරේ. තප්පරයකදී පිටවන පරිමාවට අපි q කියලා කියන හින්දා මේ පරිමාව මොන q කියලා ලකුණු කරනවා. එතකොට බලන්න එහෙනම් q සමාන වෙන්නේ මොකටද? දැන් මම කියවන q කියන්නේ මොකද්ද? මේ සිලින්ඩරේ පරිමාව. සිලින්ඩරේ පරිමාව දෙනවා නේද ළමයි මේ හරස්කඩ වර්ගඵලය දිගින් වැඩි කරොත්. හරස්කඩ වර්ගඵලය a එහෙනම් ඒක දිගින් වැඩි කරන්නේ දිග කීයද? v. එහෙනම් අපිට එනවා තමයි q සමානයි av කියලා සමීකරණයක්. ඔය මොකක්ද ආයේ තප්පරයකදී පිටවන පරිමාවට සමීකරණයක්. හරි ඔන්න ඕක අපි මතක තියාගන්න ඕනේ. මේක මේ බලය හරි නිව්ටන් නියම පාඩමේ සමීකරණ නෙවෙයි. මේක ද්‍රව ස්ථිතිය. නැත්නම් තරල ද්‍රව ගති විද්‍යාව ඇත්තටම. තරල කියන පාඩමේ සමීකරණයක්. ඉතින් ඒ වලට මේක ඕන දැන් ගණන් හදන්න. ඉතින් ඒකින්ද කරමු. ඒ වගේම පොඩ්ඩක් මතක තියාගන්න මේ තප්පරයකදී පිටවන පරිමාණ මොකක්ද ඒකක? SI එක. පරිමාව නම් ඝන මීටර තප්පරයකටනේ. එහෙනම් තප්පරයට ඝන මීටර නේ. නැත්නම් මේක ඒකක ආදේශ කරාමත් මේක වෙනවා. ඊට පස්සේ තප්පරයකදී පිටවන ස්කන්ධය අපි කියනවා මොකද්ද? ස්කන්ධ ප්‍රවාහ සීගතය. එහෙනම් දැන් මේක හොයාගන්න එකක් දෙමු මේ එම්බෙදීම ටීට සමීකරණයක් හොයාගන්න. මොකද කරන්නේ? අපි දන්නවා ළමයි පරිමාව සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාණය මම ඝනත්වය උක්ත කරලා ලියන්නම්. ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාවනේ. ඒක ඔයගොල්ලෝ ඕ ලෙවල් වලින් ඉඳන් දන්නවා. ඒතකොට අපි ගාමනේ ඝනත්වයට රෝ කියන සංකේතය පාවිච්චි කරන එක දන්නවනේ රෝ. ඒතකොට මේ ද්‍රවයේ ඝනත්වය මම රෝ කියලා ගන්නම්. රෝ. නමුන ඝනත්වයේ රෝ සමාන වෙනවා මොකටද? ස්කන්ධය. එතකොට අපි තත්පරයකදී පිටවන ස්කන්ධය අපි එම්බෙදීම ටී කියන ගන්නවා කිව්වේ නේද? එහෙනම් ස්කන්ධයට දාන්න පුළුවන්. දැන් තත්පරයකදී පිට වෙන ස්කන්ධය කියන්නේ මෙන්න මේ ද්‍රවයේ ස්කන්ධය. මේ ද්‍රව පරිමාවේ ස්කන්ධය තමයි ළමයි එම්බෙදීම ටී කියන්නේ. එහෙනම් ස්කන්ධය වෙනකොට මට තත්පරයකදී පිටවන ස්කන්ධය එම්බෙදීම ටී කියලා දාන්න පුළුවන්. තත්පරයකදී පිටවන පරිමාව, ඒ කියන්නේ මේ පරිමාව මොකද? ඒක කියුනේ. තේරුණාද? මේ තත්පරයකදී පිටවන පරිමාව කියන්නේ q. තත්පරයකදී පිටවන ස්කන්ධයට අපි දාපු සංකේතය එම්බෙදීම t. ඉතින් එම්බෙදීම t තමයි. ඒක ඉතින් හිතන්න එපා. මේ එම්බෙදීම t කියන්නේ තනි අකුරක් කියලා හිතන්න. තනි සංකේතයක් විතරයි. ඔන්න එම්බෙදීම t ට මොකක් හරි මේ m dash හරි මොකක් හරි දාගන්න. ඒ වගේ තමයි. ආයේ මේ t අකුර ගැන ආයේ මොකුත් හිතන්න එපා. හොඳ ඒක අදාළ නැහැ. ඒක තනි පදයක්. මෙතන ඇයි මේ t ගෙන් බෙදාගන්න කියන එක අපිට ඉස්සරහට ගානක් හදද්දී තේරෙනවා. ඒක දැන් තියාගන්න. ඊට පස්සේ දැන් මේක එම්බෙදීමට යුක්ත කරොත් එනවා මොකද්ද ළමයි? q මේ පැත්තට ගත්තොත් q රෝ. දැන් එහෙනම් එම්බෙදීමට ඇත්තටම සමාන වෙනවා නම් මේක දැන් ඔයාලා ගලපලා ලියා ගන්න ඕන. මෙහෙට එන්නම් මෙතනින්. එම්බෙදීමට සමාන වෙනවා. ඇයි? දැන් q කියන්නේ මොකද්ද? AV නේ. එහෙනම් q වෙනකොට මම මෙතන දානවා AV කියලා. AV වාරයක් රෝනේ. ආන්න ඔය සමීකරණයෙන් ස්කන්ධ ප්‍රවාහ සීඝ්‍රතාවය නැත්නම් තප්පරයකදී පිට වෙන පරිමාව අපිට හොයාගන්න පුළුවන්. එම්බෙදීමට සමානයි AV රෝ කියලා අපි කටපාඩම් කරනවා. ඔක එකපාරම ගණන් හදද්දී දානවා. ඇත්තටම තමයි මේක තේරුන්නේ නැතත් කමන්නේ මේ සමීකරණ දෙක මතක ගන්න. තේරුණාද? පස්සේ ඔයගලන්ට ඔය තේරෙනවා. ඉතින් දැනට ඔය සමීකරණ දෙක මතක ගන්න හොඳටම ඇති. අපිට ගාන හදා ගන්න ඕනේ. හරි. ඊළඟට මේකෙන් හදන ගානක් අපි හදනවා. එතන දැන් අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. නෑ මම මේ ටික ගාන හදද්දී කියලා දෙන්න. ඒක ගාන වලට හදන්න දෙන්නේ. ඒකට මම ඒක කියලා දෙන්නම් ඊට හදන්න කලින්. දැන් එහෙනම් අර මාතෘකාව ලියාගත්තා. දකුණු පැත්තේ තියෙන සිලින්ඩරය සම්පූර්ණ කරගන්න මේ විදියට. ඊට පස්සේ මේ ඉතුරු ටික ඒ තියෙන ඉඩේ කොහොම හරි ගලපලා ලියාගන්න.
හරි එහෙනම් පටන් ගන්නකො. දැන් ඔයාලා ඒ සිද්ධාන්ත කොටස ලියාගත්තා. එහෙනම් දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් ගණන් හදන පොත අරගන්න. ඒකේ මෙන්න මේ ගාන ලියා ගන්න. විශේෂ මාතෘකාවක් අවශ්‍ය නැහැ. මොකක් හරි ප්‍රශ්න අංකයක් දාගෙන ලියා ගන්න. සේවා ස්ථානයක සේවා ස්ථානයක් කියන්නේ වාහන සර්විස් කරන ස්ථාන තියෙන්නේ. අන්න ඒව එකක්. සර්විස් සෙන්ටර් එකක්. සේවා ස්ථානයක කාර් සේදීමට ගන්නා බටයේ සිදුරේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 120 වන අතර ඉන් පිටතට වතුර විදින වේගය තත්පරයට සෙන්ටිමීටර් 25 පුළුවන් නේ 25යි cms ඍණ එක තත්පරයට සෙන්ටිමීටර් 25 වේ තත්පරයට සෙන්ටිමීටර් 25 වේ. කාර්යයක් සේදීමේදී එහි තහඩුව මත වතුර අභිලම්බව යෙදෙන්නේ නම් අභිලම්බව වැදෙන්නේ නම් අභිලම්බව කියන්නේ ලම්බක කියන එක හොඳයි. අභිලම්බව වැදෙන්නේ නම් වතුර වැදීම නිසා තහඩුව මත ඇතිවන බලය සොයන්න. ඒකටම එකතු කරලා ලියා ගන්න. තහඩුව මත වැදීමෙන් පසු තහඩුවට ලම්බක වූ වතුරෙහි ප්‍රවේගය ශුන්‍ය බව උපකල්පනය කරන්න. වරහන් අසදා ගන්න. ජලයේ ඝනත්වය සමානයි සමාන ලකුණු දාලා ජලයේ ඝනත්වය සමානයි ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. ජලයේ ඝනත්වය සමානයි ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි කියලා ලියා ගන්න.
වරන් වහගන්න. හරි. එතකොට තේරුණා? හරිනේ? හොඳයි. එහෙනම් ළමයි දැන් ඔය ගාන හදන්න තියෙන පොඩ්ඩක් රූපයක් එහෙම ඇඳලා හදන්න මාත් හදලා පෙන්නනවා පස්සේ. ඔක මම පොඩි උදව්වක් කරලා දෙන්නම් ඊට පස්සේ හදන්න. හැදුවට පස්සේ ආපහු මම කියලා දෙන්නම් හදන විදිය හරි වැරදි දාගන්න. ඒකෙත් මෙහෙම වැඩක්. දැන් අපි ඕකට දාන්න බලාපොරොත්තු වෙන ළමයි නේද? මොකක් හරි ආවේගී බලය හොයද්දී m වීරණ mu බෙදීම ටීනේ. එතකොට m කියන එක මෙතන පොඩ්ඩක් මෙහෙම හදා ගන්න ඕනේ සමීකරණේ. m එළියට ගන්න. ඒතර වරහන් අස්සට එනවා වීරණ u කියලානේ. එතකොට මේ t කියන එක m ගේ යටට දාන්න. ඔන්න m බෙදීම t කියන්නේ ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාවනේ. මොකද m බෙදීම t ට අපිට උත්තරයක් තියෙනවා මොකද්ද? a v ρ. ඉතින් a v ρ ගුණිතය ඉතින් m බෙදීම t හොයාගෙන a ගත් එක මෙන්න මෙතන m බෙදීම t ට ආදේශ කරන්න. ඊට පස්සේ v ඍණ u දාලා f හොයන්න තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා මේ m බෙදීම t වෙනම පැත්තකින් අද හොයාගෙන ඉන්න. හොයලා මේකට ආදේශ කරනවා. මේකත් ලියලා මේකට ආදේශ කරලා f හොයන්න තියෙන්නේ. හැබැයි ගාන හදද්දී SI ඒකක වලින් හදන්න ඕන. දැන් ඔය ඝන සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර තියෙන ඒවා වර්ග මීටර කරගන්න. ඊපස්සේ තප්පරයට සෙන්ටිමීටර වලින් වේගය දීලා තියෙනවා තප්පරයට මීටර කරගෙන ඔක්කොම SI එක වලට හරවගෙන ඉවරලා තමයි මේ සමීකරණයට ආදේශ කරන්නේ. නැත්තම් එන උත්තර වර්ධිනවා. හරි. ඔන්න පොඩි උපදේශ ටිකක් දුන්නේ ගාන පටන් ගන්න කලින්. එහෙනම් දැන් වීඩියෝ එක නවත්තලා ගාන හදන්න. හදලා ඉවරලා ආපහු ප්ලේ කරන්න. මම කියලා දෙන්නම්. මම මාත් හදලා පෙන්නන්නම්. එතකොට හරි වැරදි බලා ගන්න. හරි. එහෙනම් පටන් ගන්න. හැදුවා නේද? හොඳයි. දැන් එහෙනම් බලා ගන්න මාත් හදලා පෙන්නන්නම්. ඉතින් ළමයි ඕකට අපි පොඩි රූපයක් ඉස්සෙල්ලාම ඇඳ ගන්න ඕන. ඒකට මෙහෙමයි නේ. දැන් වතුර බටේ තියෙනවා. වතුර බටේ. මේ බටේ හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා ළමයි කීයද? වර්ග සෙන්ටිමීටර 120යි නේ. දැන් හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා 120යි වර්ග සෙන්ටිමීටර. ඊට මේකෙන් වතුර විදිනවලු කොච්චර කෙවිගෙන්ද? තප්පරයට සෙන්ටිමීටර 25 නේ. එන්නේ හරි. 25 cms රිලේක. ඊට පස්සේ ඔන්න ඕක ගිහිල්ලා මොකද්ද වෙන්නේ? බිත්තිය වදිනවා. අන්න මම මේ හරි වගේ බිත්තිය අඳින බිත්තිය නේ කාර්කේ තහඩුවනේ. තහඩුවේ වදිනවා. වෙන මේ කාර්කේ තහඩුව. එතකොට අපි දන්නවා මෙයාට තිබ්බ මේ ප්‍රවේගය මොකක්ද උනේ 25 cm ශ්‍රේණික ප්‍රවේගය ශනිකව බිඳුව වෙනවා. බිඳුව දක්වා අඩු වෙනවා. මේ බිඳුව දක්වා අඩුනේ මොකක්ින්දද ළමයි? තහඩුව මගින් මේ ජල කඳ මත ඇති කරපු ආවේගී බලය නිසා. එතකොට අතන ගාණය අහන්නේ තහඩුව මගින් ජලය මත ඇතිවෙච්ච බලය නෙමෙයි. මොකක්ද අහන්නේ? හොඳට කියවන්න. ගාණය අහන්නේ වතුර වැදීම නිසා තහඩුව මත ඇති වෙන බලය. කියන්නේ මේ ජලය මගින් තහඩුව මත ඇති වෙන බලය. හැබැයි අපි දන්නවා මේ දෙන ක්‍රියා ප්‍රතික්‍රියා ජලය මගින් තහඩුව මත ඇති වෙන බලය සමානයි තහඩුව මගින් ජලය මත ඇති වෙන බලයට. ඉතින් ක්‍රියා ප්‍රතික්‍රියා දෙක සමානයි. ඉතින් මේක තමයි හොයන්න කියන්නේ. ඉතින් මේක හෙව්වට අවුලක් නැහැ. මොකද මෙයාගේ විශාලත්වයම තමයි මෙයාගේ. ඉතින් මෙයා හෙවනවා වෙනකොට මෙයා හෙව්ව කියලා අවුලක් නැහැ. ඉතින් අපි ගාන හදන්නේ මෙයාට f තමයි හොයන්නේ. ඉතින් මේ f හොයන්න කියන්නේ අපි මේ f හොයමු. අවුලක් නැහැ මොකද දෙන්න සමානයිනේ. හරි. ඉතින් මම දැන් අපි මෙයා උඩ දාන්න. f හොයන්න යන්නේ. එතකොට මේ තප්පරයක් සැලකුවොත් අපි දන්නවා මෙයාගේ වදින ස්කන්ධය m බෙදීම t එක හොයාගන්න ඕනේ. ඉතින් m බෙදීම t කියන්නේ මොකක්ද ළමයි සමීකරණය? a v ρ. දාම් බලන්න. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 120යි. ඒක හැබැයි වර්ග මීටර ගන්න ඕන. වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කියන්නේ කොහමද? 10 ඍණ 4ෙන් ගොඩ කරලා නේ. ඔව්. පරිමාව නෙවෙයි v කියන්නේ වේගයනේ. 25යි තත්පරයට සෙන්ටිමීටර බෑ සෙන්ටිමීටර මීටර කරන්න වෙනවා. කොහොමද සෙන්ටිමීටර මීටර කරන්නේ?
10 ඍණ 2කින් ගුණ කරලා නේ. ජලයේ ඝනත්වය 10යි රෝ කියන එකේ ඒක මම 10 3යි කියලා දානවා. දැන් බලන්න සුළු වෙලා යන ටික සුළු කරමු. බිඳුවට කැපුණාම 10 ඍණ 3ක් ඉතුරුයි. ඊපස්සේ හරි ලේසියෙන් මෙතන 10 දැන් තුනට සම්පූර්ණ 10 ඍණ 3ම කපලා දාන්න. ඒක වෙනවා ඊයත් 12.5 කියන්නේ 4 න් එකනේ නේද? 10 25 10 ඍණ 2කින් වැඩි කරාම 0.2යි. එහෙනම් 4 න් එකයි 12 බෙදීම 4 කියන්නේ 3යි. m බෙදීම දීනවා 3ක්. 3යි මොනවාද ඒකක තත්පරයට කිලෝග්‍රෑම් නේ. ස්කන්ධය බෙදීම නේ තත්පරයකදී වදින ස්කන්ධය අන්න m බෙදීම කියන තත්පරයට කිලෝග්‍රෑම්. ළමයි පොඩ්ඩක් අමතකුණා අර කලින් අපේ නෝට් එක ලියාගත්තේ එදාර මෙතන සිද්ධාන්තේ කිව්ගේ ඒකකේ ලියාගත්තනේ පරිමාණ ප්‍රවාහීගතාවයේ ඒකකේ අපි ලියාගත්තා තත්පරයට ඝන මීටර කියලා. ස්කන්ධ ප්‍රවාහීගතාවයේ ඒකකත් පොඩ්ඩක් අර මෙතන මතකද? ඝන මීටර තත්පරයට කියලා ලියාගත්තනේ. මෙතන ස්කන්ධ ප්‍රවාහීගතාවයේ ඒකකත් ලියාගන්න ඝන තත්පරයට කිලෝග්‍රෑම් කියන්නේ. මේක ලිව්වා මේක තාම ලිව්වේ නැහැ. පොඩ්ඩක් අපස්ත දැම්ම යන්න ඕක නැත්නම් අමතක වෙයි. නෝට් එකට ගිහිල්ලා ස්කන්ධ ප්‍රවාහීගතාවයේ ඒකකය තත්පරයට කිලෝග්‍රෑම් කියලා ලියාගන්න. ඒක ලියාගෙන ආපහු මෙතනට එන්න. අන්න ඒක ලියාගන්න. හරි ආපහු මෙතනට ඔන්න එම්බෙදීම ටික හොයාගන්න. ඊට පස්සේ දැන් අපි F හොයන්නේ. ඉතින් අපිට F ට දාන්න පුළුවන් සමීකරණය මොකද්ද? mv ඍණ mu බෙදීම t. මම කිව්වා මේක දෛශික සමීකරණයක් නේද දිශාව සලකන්න ඕන. බලයේ දිශාවට මීතලේ දාගත්තොත් වරදින්නේ නැහැ. ඔන්න දාගත්තා. හරි. ස්කන්ධය මෙතන මම කිව්වා මේක ලේසි කරගන්න කියන්නේ m එළියට අරන් t යට ගන්න. m බෙදීම t වාරයක් v ඍණ u කියලා අපිට එනවා. m බෙදීම t හොයාගත්ත කීයද? 3යි. වාරයක් v කියන අවසාන ප්‍රවේගය බිඳුවයි ඍණ u කියන්නේ ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගයන්නේ 25යි තප්පරයට සෙන්ටිමීටර. ඒක 25 වැඩි කිරීම 10 න් 2යි තප්පරයට මීටර කරගන්න ඕනේ. SI එකක සහ 25 තියෙන දකුණු පැත්තට අපි සමීකරණය දාන්නේ වම් පැත්තට ඉන්න මේක ඍණ වෙන්න ඕන මේ ප්‍රවේගය. තේරුණාද? මේක ඍණෙන් ගුණ වෙන්න ඕන. මොකද මේ දිශා දෙක දෙකක් නේ. ඍණ කරලා දාන්න එතනට ආදේශ කරනවා. තුන 3 වාරයක් ඍණ එකයි ගන්නනේ. එතකොට 3 ගුණ වෙන්නේ 25 වැඩි කිරීම 10 ඍණ 2කින්. එතකොට 0.7යි 5යි නිව්ටන් කියලා ඔන්න බලයට උත්තරේ එනවා. ඔන්න ඕක තමයි හරිම ක්‍රමය. හරිනම් හරි දාගන්න ළමයි පොඩි හරි වැරද්දක් තිබුත් එක අනිවාර්යෙන් හදාගන්න. හරි ලියා ගන්නකෝ එහෙනම්. දැන් අපි අලුත් සිද්ධාන්තයකට යන්නේ. පෙරලා ගන්න ළමයි 33 වෙනි පිටුව. අපි ඒ සිද්ධාන්ත ලියලා නවත්තපු තැනට යන්න. 33 වෙනි පිටුවේ ඒවා තේරෙනවා මම ටයිප් වෙන්න නම්. මෙතන මේ බෝල ටිකක් තියෙන රවුන්ඩ් ටිකක්. ඊට උඩින් මාතෘකාව ලියා ගන්න. රේඛීය ගම්‍යතා සංස්ථಿತಿ මූල ධර්මය. පුරවන්නේ බෝඩ් එකේ ලියන්න ඕනේ නේද? රේඛීය ගම්‍යතා සංස්ථಿತಿ මූල ධර්මය. හරි. බලලා ගන්නකො. අපි හිතුවොත් එහෙම. මේ මූල ධර්මය මම ඉස්සෙල්ලා ඔප්පු කරලා පෙන්නන්නම්. අපි පස්සේ ඒක ලියමු. ඉතින් හොඳට බලා ගන්න. අපි හිතමු අපි ගාව තියනවා ළමයි මොකක් හරි වස්තුවක්. එයාගේ ස්කන්ධය මම ගන්න M1 කියලා. ස්කන්ධය M1. තවත් වස්තුවක් තියෙනවා ස්කන්ධය M2. तर මෙයා දකුණු පැත්තට යනවා ළමයි u1 වේගයෙන්. මෙයා දකුණු පැත්තට චලනය වෙනවා කියලා හිතමු u2 වේගයෙන්. අපි නිකමට හිතමු මේ u1 විශාලයි u2ට වඩා කියලා. පිටිපස්සෙන් එන එක්කෙනාගේ වේගය වැඩි කියලා හිතමු.
එහෙම වුණොත් මොකද වෙන්නේ? ගිහිල්ලා එක වෙලාවක නේද? මේ දෙන්න ඔහෙ යද්දි පිටිපස්සේ කෙනාගේ ඩොග් ගාලා කළාම පිටිපස්සේ වෙන හප්පනවා. අර U1 U2 ගේ ගැටුණ අවස්ථාව මම අඳින්න වදින අවස්ථාව. ඒකට ඔන්න එදින ගැටිලා ගෑවිලා ස්පර්ශ වෙලා තියෙන මේ මොහොතේ. ඔන්න ස්පර්ශ වෙලා තියෙනවා. එතකොට මෙයා M1 මෙයා M2. එතකොට ළමයි මේ මොහොතේ මේ දෙන්න අතර ඇතිවෙනවා ආවේගී බල. නේ ගැටීමකදී ඇතිවෙන ආවේගී බල. ඒ බල දෙක විශාලත්වයෙන් සමාන කියලා අපි දන්නවා. මම දැනට මේ දෙන්න F1 සහ F2 කියලා ලියන්නම්. ඒත් මේ දෙන්න මේ ගැටිලා පැවතිච්ච කාලය T කියලා ගන්නවා. T කාලයක් තමයි මේ දෙන්න ස්පර්ශ වෙලා පැවතුනේ. ඉතා කුඩා කාලයක්. ඊට පස්සේ ගැටුණට පස්සේ මේ දෙන්න මත මේ ඇති වෙන බල දෙක හින්දා මෙයාලගේ ප්‍රවේග වෙනස් වෙනවා. දැන් ගැටුමෙන් පස්සේ ආයේ මේ වේග වලින් යන්න බෑ. මේ දෙන්නගේ අලුත් ප්‍රවේග දෙක මම මේ හරිය අඳින්නම්. ඒකට ආය වස්තු දෙක අඳින්නම්. ඒකට මේ M1 ස්කන්ධය M2 ස්කන්ධය නම් අපි හිතුව M1 ට දැන් තියෙනවා V1 වේගයක්. M2 ට දැන් තියෙනවා V2 වේගයක්. ඒතර ඔන්න වගේ නේද U1 තිබ්බ වේගය V1 දක්වා වෙනස් වුණා. U2 වේගය V2 දක්වා වෙනස් වුණා. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා ඊට කලින්. මෙන්න එතකොට මේ ගැටුමට පෙර අවස්ථාව මේකනේ. මම මේක යකින් ලියන්න මේ මොන අවස්ථාවද? ගැටුමට පෙර. මේක ගැටුම. ගැටෙන අවස්ථාවනේ කියනවා ගැටුම කියලා ලියනවා. මේක මොකද්ද? ගැටුමට පසු අවස්ථාව. එතකොට මම මේ දෙන්නගෙන් අපි දැන් කලින් ඉගෙන ගත්තා නේද ආවේගී බලය හොයන්න සමීකරණයක් නේ. ඒක දැන් අපි දන්න F සමානයි mv ඍණ mu බෙදීම t. දැන් මම ඔය සමීකරණය දාන්න ළමයි m1 ට. m1 ට දැම්මොත් m1 මත ඇතිවෙච්ච බලය මොකද්ද? f1. අපි විශාලත්වය හොයන්න නැතුව නිකම්ම මේ දිශාව හොයන්න නැතුව නිකම්ම ආදේශ කරනවා. එතකොට එයාගේ ස්කන්ධ m1 ට දාන්නේ සමීකරණය. අවසාන ප්‍රවේගය මෙයාගේ මොකද්ද? v1 නේ. v1 m1 ආරම්භක ප්‍රවේගය මොකද්ද එයාගේ? u1. ගතච්ච කාලේ සිම්පල් t නේ. අයනම් t කින් බෙදන්න. ඔන්න ඒක නම මගේ අංක 1 කියලා මම කතා කරා. එහෙම වුණත් නෑ මම තියාගමුකෝ. ඔය විදියට මම ඔක m2 ට දැම්මොත් එතකොට m2 මත ඇති වෙන බල f2 සමාන m2 වේගය v2 m2 ආරම්භක ප්‍රවේගය u2 ඒකද ගතච්ච කාලය t කියලා. දැන් ළමයි අපි දන්නවා මේ වගේ බල ක්‍රියා ප්‍රතික්‍රියා කියන්නේ විශාලත්වයෙන් සමානයි f1 f2 ට සමාන වෙන්න ඕනේ. එහෙනම් මම f1 f2 ට සමාන කරනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? මේ දෙන්නගේ දිශා ප්‍රතිවිරුද්ධයි නේ. එහෙනම් මේ දෙන්න සමාන කරන්න බෑ ඇත්තටම දෛශික විදිහට. හැබැයි මෙහෙම පුළුවන්. දිශා ප්‍රතිවිරුද්ධයි නම් ඍණ ලකුණක් ඉස්සරහින් දාලා සමාන කරන්න පුළුවන්. එතකොට මේ ඍණ ලකුණ දාන්න හේතුව මොකද්ද? f1 f2 की दिशा ප්‍රතිවිරුද්ධ වීම. ඕනම් පොඩි මේ ඍණ ලකුණ ටීතලයක් ගහලා එළියට අරගෙන හේතුව ලියා ගන්න. මොකද්ද? f1 සහ f2 ප්‍රතිවිරුද්ධ වීම කියලා ලියා ගන්න. හරි. හරි. ඔන්න ඔක ආවා. දැන් මේක හරිනේ. දැන් එහෙනම් ආදේශ කරමු. f1 කියන්නේ මෙතන f1 ට මෙතනින් දාන්න. මොකක්ද කියන්න පුළුවන්? m1 v1 ඍණ m1 u1 බෙදීම t. f1 වෙනකොට මම දිනනවා m1 v1 ඍණ m1 u1 යට t. සමානයි ඍණ ලකුණ මම ලියලා f2 වරහන් අතර දා ගන්නවා. මොකද? m2 v2 ඍණ m2 u2 බෙදීම t. m2 u2 බෙදීම t කියලා. ඊට පස්සේ දැන් මේක අපි දන්නවා t ට t කැපෙනවා.
ඊට වරහන් සුළු කරමු. එතකොට m1 p1 ඍණ m1 u1 සමානයි ඍණ m2 u2 sorry m2 v2 ඍණ ඍණින් උනත් දාන m2 u2 ඊට පස්සේ තමයි ඔක මට මේ විදිහට හදා ගන්න පුළුවන් m1 u1 දාන m2 u2 සමානයි m1 v1 දාන m2 v2 ඒක පුළුවන් මේ ඍණ පදේ මේ පැත්තට ගන්න මෙතන තියෙන ඍණ පදේ එහා පැත්තට ගත්තම તો ඍණ m1 u1 එහා පැත්තට ගියාම ධන m1 u1 ධන m2 u2 මේ පදේ එනවා ඍණ m2 v2 මේ පැත්තට ආවම m1 v1 ධන මේකනේ ආවෙ පැත්ත m2 v2 කියලා මම මේක මේ දෙකක් මාරු කරලා දෙපැත්තත් එකපාරම මාරු කරලා ලිව්වේ ඕනනම් ඔයාලා මේ හිමින් සුළු කරගන්න මට මේ පහළ ඉඩම දෙන හින්දා මම එකපාර පියවර දෙකක් පෙන්නනවා හොඳේ කොහොමද මේක මේ තත්ත්වයටපත් කරගන්න පුළුවන් හරි දැන් මේක තමයි විශේෂ අවස්ථාව මෙන්න මේ සමීකරණ දිහා බලන්නම m1 u1 කියන්නේ m1 u1 ඒ කියන්නේ මොකද mu කියන්නේ ගම්මතාවනේ එහෙනම් මෙයාගේ ගම්මතාව තමයි m1 u1 කියන්නේ m2 u2 m2 u2 කියන්නේ මෙයාගේ ගම්මතාව එහෙනම් m1 u1 දාන m2 u2 කියන්නේ මේ ගැටුමට පෙර මුළු ගම්මතාවනේ මේ පද්ධතිය මේ දෙන්නගේම ගම්මතාවල එකතුව ගන්න. ඉතින් මේ දෙන්නගේ ගම්මතාවල එකතුවට අපි සරලව කියනවා ළමයි පෙර ගම්මතාව කියලා. මේ දෙන්නගේ එකතුවට මට කියන්න පුළුවන්. පෙර ගම්මතාව කියලා. m1 v1 කියන්නේ m1 v1 මෙයාගේ ගම්මතාව. m2 v2 කියන්නේ මෙයාගේ ගම්මතාව. එහෙනම් m1 v1 දාන m2 v2 කියන්නේ මොකක්ද? මේ පද්ධතියේ පසු ගම්මතාව. එහෙනම් ඔකට අපි කියනවා මේ දෙන්නගේම ගම්මතාවල එකතුවට මොකක්ද ලියන්නේ? පසු ගම්මතාව. ඒකට මම ලියනවා පසු ගම්මතාව කියලා ලියනවා. එතකොට ළමයි මෙන්න මේකට තමයි අපි රේඛීය ගම්මතා සංස්කෘති මූලධර්මය කියලා කියන්නේ. කියන්නේ වස්තු දෙකක් ගැටෙද්දී මොකක් හරි වස්තු දෙකක් ගැටෙනවා නම් ඒ ගැටුමේ මොකද්ද? ගැටුමට පෙර තියෙන ගම්මතාව ගැටුමට පසු තියෙන ගම්මතාවට සමාන වෙන්න ඕන. ඒතර ගණන් ගත්තදී අපි මේක භාවිතා කරනවා. මේක ඇත්තටම වචනෙන් කටපාඩම් කරගන්න ඕන. දැන් ගම්මතා රේඛීය ගම්මතා සංස්කෘති මූලධර්ම කිව්වම මේක ලියලා හරියන්නේ නැහැ. ඡේදයක් වගේ ලියන්න ඕන. ඒ ඡේදය ලියන්න තමයි ටියුට් එකේ පහළ කොටුවක් තියෙන එක පස්සේ කියවද්දි වල ලියා ගන්න. දැන්ට මේක තේරුණා නම් හරියා. සරලව කිව්වොත් රේඛීය ගම්මතාව සංස්කෘති මූලධර්ම කියන ගැටුමකට පෙර තියෙන ගම්මතාව පසු ගම්මතාවට සමානයි කියන එක හරි සරලයි. ඒකට මේකත් ඕන නම් මම කියන්න දාලා දෙන්නම්. ඉතින් අර ඔක පාඩම් කරගන්න එක වටිනවා. හරි දැන් ඔයාලා ඒ ඉස්සලා මාතෘකාව ලියාගත්තනේ. මාතෘකාවට පහලින් මේ බෝල ටික විතරක් දීලා තියෙනවා. ඒ රූපේ සම්පූර්ණ කරගෙන ඊට පහලින් තියෙන ඉඩේ මේ ටික ලියා ගන්න. අර ඒකටයි පහලින් මේ ලොකු කොටුවක් දීලා තියෙනවා නේ. ඒ කොටුව ඇස්සේ මොකුත් ලියන්න එපා හොඳේ. ඒක ලියන්න එපා. ඒ කොටුවට ඉඩ ඉතුරු කරගෙන කොටුවට උඩින් තියෙන ඉඩේ මේ ටික සම්පූර්ණ කරගන්න. හරි එහෙනම් මේක ලියා ගන්න. හොඳයි ළමයි දැන් ඔයාලා මේ ටික ලියාගත්තානේ. ඒතර මේකට පහලින් තියෙන කොටුවක් නේ. ලොකු කොටුවක් තියෙන පිටු යට 33 ඉන්න. අන්න ඒ කොටුව ASCII අපි ලියාගමු. මේ ලියා ගන්න හදන්නේ රේඛීය ගම්මතා සංස්කෘති මූලධර්ම කියන එක වචනෙන් ලියන්න යනු කුමක්ද කියලා ඇහුවොත් විභාගෙදී ලියන්න ඕන ඔන්න ඔය මම කියන ටික. ඔය කොටුව ASCII ලියා ගන්න තියෙන්නේ. හරි. ලියාගත්තට පස්සේ පොඩ්ඩක් අපි ඒක චූට්ටක් කතා කරමු. හරි. ඉතල ලියාගන්නේ කොටුව ASCII මේ කියන ඡේදය. සාමාන්‍යයෙන් ප්‍රමාණවත් ඉඩක් තියෙනවා. හරි ගොඩාක් පොඩි අකුරෙන් ලියන්න අවශ්‍ය නැහැ. හරි. මෙහෙම ලියමු. පේලි 4ක් විතර ලියාගත්තා නම් ඉඩ තිබ්බනම් ඇති. ගැටීමකට භාජනය වන වස්තු පද්ධතියක් මත
බාහිර බල ක්‍රියා නොකරන විටදී බාහිර බල ක්‍රියා නොකරන විටදී සලකන ලද දිශාවක් ඔස්සේ බාහිර බල ක්‍රියා නොකරන විටදී සලකන ලද දිශාවක් ඔස්සේ වස්තු පද්ධතියේ මුළු රේඛීය ගම්‍යතාව සංස්ථිතික ඔන්න වරහන් අස්ස දාගන්න ඔය සංස්ථිතික කියන්නේ ඒකේ සරල වචනේ මොකද්ද? නියතයි කියන එක. නියත වරහන් අස්සේ නියත සංස්ථිතික වරහන් අස්සේ නියත වේ කියලා ලියන්න. නියත වේ. වරහන් වහලා වේ කියලා හරිනේ වාක්‍ය ඉවර කරන්න. ඔක තමයි රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්ම. දැන් පොඩ්ඩක් අපි ඒක එකපාරක් කියවගමු. ජැටීමකට භාජනය වන වස්තු පද්ධතියක් මත බාහිර බල ක්‍රියා නොකරන විටදී සලකන ලද දිශාවක් ඔස්සේ වස්තු පද්ධතියේ මුළු රේඛීය ගම්‍යතාව සංස්ථිතික වේ. නියතයි. ඉතින් හරිනේ. ඒක නියත හින්දානේ පෙරපසු සමාන කරන්න පුළුවන් නේ. තේරෙනවද? නියත නැත්තම් සමානයිද? බෑ. ඒක නියතයක් හින්දා තමයි පෙර එක පසු එකට සමාන කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකේ පොඩි අවශ්‍යතාවයක් තියෙනවා නේ. මොකද්ද? ඒ ඡේදේ තියෙනවා මෙහෙම කතාවක්. බාහිර බල ක්‍රියා නොකරන විටදී. එහෙමනම් තමයි මේක දාන්න පුළුවන්. පොඩ්ඩක් ඒකට ඉරක් ගහගන්න. නැත්නම් ඔක අමතක කරනවා ලියද්දි. බාහිර බල ක්‍රියා නොකරන විටදී කියන කොටසට පොඩි ඉරක් ගහගන්න. ඒ කියන්නේ ළමයි මේ බාහිර බල තියෙන්න බෑ මේකට. දැන් මෙහෙන් කොහෙන් හරි එහෙම බල තියෙන්න බෑ. ඒවා බාහිර බල. ඒවා තිබ්බොත් ඔක හරියන්නේ නැහැ. තේරෙනවද? හැබැයි මේ බල තියෙන්න පුළුවන්. මේවා මේ F1 F2 කියන්නේ ඒවා අභ්‍යන්තර බල. මේ F1 F2 සමානයි. මේ පද්ධතියම සැලකුවොත් මේ දෙන්න කැපිලා යන ඒවා බාහිර බල නෙමෙයි. ඒවා අභ්‍යන්තර බල. බාහිර බල කියන අපි පිටින් යොදන බල. නැත්නම් ඔහොම බලයක් අපි පිටින් දීලා තිබ්බොත් ගැටෙන මොහොතේ ඒවා තියෙන්න බෑ. මේ කියන බාහිර බල කියන්නේ මේ පිටින් යොදන බල. ඒවා නැති අවස්ථාවක තමයි මේක දාන්න පුළුවන්. යොදන්න පුළුවන්. මේවා බාහිර බල නෙවෙයි කියන එකත් මතක තියාගන්න. ඒවා මොනවාද? අභ්‍යන්තර බල එකිනෙකාට කැපිලා යනවා. නේ? දෙන්න සමානයි ප්‍රතිවිරුද්ධයි. ඉතින් කැපිලා යනවා සම්ප්‍රයුක්තයක්. ඒවා අභ්‍යන්තර බල. හරි. එහෙනම් ඕක තමයි સિદ્ધාන්තය. දැන් අපි ගණන් දෙකක් විතරක් හදන්න බලාපොරොත්තු වෙනවා මේක දාලා. හරි. එහෙනම් මේ අපි ගණන් හදන්න නම් පටන් ගමු. හොඳයි ළමයි. දැන් එහෙනම් ගණන් හදන්න යන්නේ. ඒත් අපි අද මම හිතන ගණන් දෙකක් විතර අපි අදට හදමු. ඊට ටික මම ගෙදර වැඩ දෙන්නම්. මේ ගානත් මම හදනවා. පළවෙනි ගාන මම හදනවා. දෙවෙනි එකට වලට වෙලාව දෙනවා. ඒතර මේ හදන ගාන බලා ගන්න ඕන. ඒක හදන්න පටන් ගන්න බෑ. මොකද මේකෙත් අර F සමාන m මේ ගණන් වල වගේ පොඩි පිළිවෙලක් තියෙනවා. අපිට ඕන විදිහට හදන්න බෑ. ඒ පිළිවෙල ඉගෙන ගමු අපි මේ හදන පළවෙනි ගානේ. හරි. එහෙනම් ඉස්සෙල්ලා ගාන ලියා ගන්නු. ඒතර ගණන් හදන පොත අරන් මාතෘකාවක් ලියා ගන්න. රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය ආශ්‍රිත ගැටලු. මාතෘකාව ලියන්න. රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය ආශ්‍රිත ගැටලු. හොඳයි. දැන් එහෙනම් අංක 1 දාලා මේ ගාන ලියා ගන්න. එහෙම ලියා ගමු. තිරස්ව ගමන් ගන්නා ග්‍රෑම් 25ක ස්කන්ධයකින් යුත්
උණ්ඩයක් CIMS ඍණයක ප්‍රවේගයක් ඇතිව CIMS ඍණයක ප්‍රවේගයක් ඇතිව මේසයක් මත නිසලව තිබෙන මේසයක් මත නිසලව තිබෙන මේසයක් මත නිසලව තිබෙන 475 ග්‍රෑම් ස්කන්ධයක් ඇති 475 ග්‍රෑම් ස්කන්ධයක් ඇති ලී කුට්ටියක් තුලට කාවදී ඉන් පසුව උණ්ඩය සහිත ලී කුට්ටිය ගමන් ගන්නා පොදු ප්‍රවේගය සොයන්න හොඳයි දැන් ගාන ලියලා කියව ගන්න එකපාරක් තිරස්ස ගමන් ගන්නා 25 ග්‍රෑම් ස්කන්ධයකින් යුතු උණ්ඩයක් CIMS ඍණයක ප්‍රවේගයක් ඇතිව මේසයක් මත නිසලව තිබෙන 475 ග්‍රෑම් ස්කන්ධයක් ඇති ලී කුට්ටියක් තුලට කාවදී. ඉන්පසුව උණ්ඩය සහිත ලී කුට්ටිය ගමන් ගන්නා පොදු ප්‍රවේගය සොයන්න. මේසය නිසා හරි එතරනේ. සරි. ඉතින් ළමයි ඔය වගේ ගානක් දුන්නොත් මුලින්ම අපි මේ රූපයක් අඳින්න ඕන. රූප අඳින්න නැතුව ඔය ගණන් හදන්නේ නැහැ. එතකොට මුලින්ම කියන්නේ මොකද්ද? උණ්ඩයක් තියෙනවා. ඔන්න උණ්ඩය මම අඳින්න මෙහෙම. එතකොට මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 25ක් කියලා දීලා තියෙනවා. එතකොට මෙයාගේ වේගය අපිට දීලා තියෙනවා කීයද? CIMS ඍණයක. එතකොට මේ උණ්ඩයට ඉස්සරහින් තියෙනවා මොකද්ද? ලී කුට්ටියක් තියෙනවා. ලී කුට්ටියේ වේගය කීයද? ස්කන්ධය කීයද? 475 ග්‍රෑම් වේගයක් නැහැ. ගාන කියන්නේ යාර ඉච්චරයි කියලා. දැන් මම මොකද මේ උණ්ඩේ ගිහිල්ලා මේක ඇස්සේ වදිනවා. ඒතර මේ වැදෙන අවස්ථාවත් පස්සේ අදිනවා. මේක පෙර අවස්ථාවනේ. ඔන්න ගැටුමට පෙර අවස්ථාව වෙනවා. එතකොට ගැටුමට පසු අවස්ථාවත් අපි අඳින්න ඕනේ. එතකොට ඔන්න ලී කුට්ටිය තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ මේ උණ්ඩේ ඇවිල්ලා කාවා දිනවලු ලී කුට්ටිය අස්සේ. එහෙනම් දැන් මේ උණ්ඩේ ගිහිල්ලා ලී කුට්ටිය අස්සේ හිර වුණා. දැන් එනවා මෙයාගේ ප්‍රවේගය කියන ළමයි 475 ස්කන්ධේ 475 එකතු වෙන්න ඕන. මුළු ස්කන්ධේ. ඒතකොට එනවා 475 කියන්නේ මේකේ මුළු ස්කන්ධේ නම් ග්‍රෑම් 500ක් කියලා. මේකේ ප්‍රවේගය තමයි අපිට අහන්නේ. v. ඔබ තමයි. ඉතින් ඔන්න ඔය වගේ ගැටුමට පෙර සහ පසු අවස්ථා දෙක රූප දෙකක අඳින්නම ඕන. විභාගදී නම් සමානට ලකුණු දෙන්නේ නැහැ රූපෙට. ඒ වුණාට මේ මාත් එක්ක හදද්දී අනිවාර්යෙන් අඳින්නම ඕන. ඊට පස්සේ මේ දිශාවට ඊතරේ දාලා මම දානවා රේඛීය ගම්‍යතා සංසිද්ධි මුලදර. දැන් මුළු වාක්‍යෙම ලියන්න එපා දිගයිනේ. මුල් අකුරු ටික ලියන්න. හැබැයි මුල් අකුරු ටිකවත් ලියන්න නැතුව දාන්නත් එපා. හරි. රේ යන්නයි ගම්‍යතා ගයන්නයි සංස්ථිතික ඕනනම් සං කියලා දාන්න.
මූලධර්ම යෙන් කියලා පොඩි කමාවක් දාන්න. මොකද්ද රේඛී ගම්මිතා සංස්කෘතික මූලධර්මයෙන් කිව්වේ ළමයි? පෙර ගම්මිතාව සමානයි පසු ගම්මිතාවනේ. එහෙනම් පෙර ගම්මිතාව මොකද්ද? මෙන්න මේ දෙන්නගේ ගම්මිතාව එකතු. මෙයාගේ ගම්මිතාව 25 ඕනනම් කිලෝග්‍රෑම් කරන්න නම් ඕන නෑ මේ ගානේ. මොකද මේ ඔක්කොම ග්‍රෑම් වලින් දැම්මම හරි. එතකොට ස්කන්ධය 25යි ප්‍රවේගය 100යි. දැන් මෙයාගේ ස්කන්ධය 475යි ප්‍රවේගය. ස්කන්ධයේ ප්‍රවේගය ගුණිතේ ගම්මිතාව කියන්නේ ප්‍රවේගය එතකොට බිඳුවයි. පසු ගම්මිතාව කියන්නේ මේක. එතකොට ස්කන්ධය 500යි ප්‍රවේගය v. දැන් මේක කිලෝග්‍රෑම් කරන්න අත්‍යවශ්‍ය නැහැ කිව්වේ දන්නවද? දැන් මේක 25 කිලෝග්‍රෑම් කරන්නේ කොහොමද? 1000න් බෙදලා. 475 1000න් බෙදනවා කිලෝග්‍රෑම් කරන්න. 500ක් 1000න් බෙදලා. ඉතින් ආයෙ මේ තුන් දෙනා කැපිලා යන හින්දා ආයෙ ඉතින් කරන්න අත්‍යවශ්‍ය නැහැ හොඳේ. මේ වගේ තැන්වල කැපිලා යනවා කියලා දන්න තැන්වල එහෙම කිලෝග්‍රෑම් කරන්න ඕනේ නැහැ. ග්‍රෑම් වලින්ම දාන්න. කැපිලා යන්නේ නැත්නම් කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න ඕන. කැපිලා යනවා නම් එහෙම අවශ්‍ය නැහැ. දැන් ඒතර මොකද වෙන්නම 25 වෙන 2500. 475 බිඳුව වෙනවා බිඳුව සමානයි 500යි v. එතකොට 2500ට 505යිනේ. ඒත් ප්‍රවේගය එනවා 5 ms. ඉතින් ඔන්න ඔය විදිහට පසු ප්‍රවේගය අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේක තමයි. ඉතින් මේ වගේ ගානක සරලම ගැටලුව මේක. මේ සිද්ධාන්තයෙන් දෙන්න පුළුවන්. තේරුණානේ? හොඳයි. එහෙනම් ළමයි දැන් මේ ගානට පානේ රූපේ ලස්සනට අඳගෙන මේ ටික ලියා ගන්න. තව ගානක් අපි හදමු. එක අංක දෙකනේ ලියා ගන්න මේ ගාන. 20 ග්‍රෑම් ස්කන්ධයක් ඇති උණ්ඩයක් 20 ග්‍රෑම් ස්කන්ධයක් ඇති උණ්ඩයක් 100යි ms ඍණයක ප්‍රවේගයක් සහිතව 100යි ms ඍණයක ප්‍රවේගයක් සහිතව ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන තුවක්කුවකින් පිටවේ. ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන තුවක්කුවකින් පිටවේ. තුවක්කුව ආපස්සට වාංගු වන්නේ තුවක්කුව ආපස්සට මේ වචනේ පළවෙනි වතාවටත් දන්නේ යන්නේ ආපස්සට වාංගු වන්නේ වාංගු වන්නේ කවර ප්‍රවේගයකින්ද ඉතින් මම චුට්ටක් ළමයි ඒකත් මේ අර වාංගු වෙනවා කියන එක මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්නම්. ඒකට පස්සේ තනියෙන් ගන්න හදන්න අවශ්‍ය රූපය අඳගෙන. ඒ කියන්නේ ළමයි තුවක්කුවකින් අපේ වෙඩි තිබ්බොත් මේ වගේ තුවක්කුවක් තියෙනවා. පෙර අවස්ථාව ගත්තොත් මේක උණ්ඩයක් මේක අස්සේ තියෙනවා කියලා. ඔබ පෙර. ඊට පස්සේ ඔකේ වෙඩි තිබ්බම මොකක්ද වෙන්නේ ළමයි? වෙඩි තිබ්බම මොකද මේක ඇතුලේ තියෙන උණ්ඩය මේ පැත්තට යනවා වේගය. සහ මේ තුවක්කුව පස්සට ගැස්සිලා එනවානේ. ඒක ඔබට දැකලා තියෙන්නේ. මෙහෙම වෙඩි තිබ්බොත් නේද? උණ්ඩේ ඉස්සරහට යද්දි තුවක්කුව පස්සට එනවා. අන්නේ තුවක්කුව පස්සට එන වේගය තමයි එන එකට තමයි අපි වාංගු වෙනවා කියලා කියන්නේ. ඒතකොට මෙන්න මේ තුවක්කුව පස්සට ගැස්සිලා එන වේගය තමයි අපිට හොයන්න කියලා කියන්නේ. හරි නේද? හොඳයි. ඉතින් පොඩි උදව්වක් නේ රූපෙත් කිසියම් ප්‍රමාණයකට ඇඳලා දුන්නා. එහෙනම් ළමයි රූපේ සම්පූර්ණ ඇඳලා සම්පූර්ණ කරගෙන ගාන හදලා උත්තරේ ගන්නකො. හරි. එහෙනම් වීඩියෝ එක ස්ටොප් කරලා නවත්තලා ගාන හදන්න. ඊට පස්සේ හැදුවට පස්සේ ආපහු ප්ලේ කරන්න. හොඳයි ළමයි. අපි එහෙනම් බලමු මේ ගාන හදන විදිය. ඒකට මම ඉතල රූපෙත් ඇඳ මම ඊළඟට දැන් මේක මැකුවා. ආයෙ අඳින්න වෙනවා. ඔයාලට හරිද කියලා බලා ගන්න. අන්න තුවක්කුව තියෙනවා. තුවක්කුවේ ස්කන්ධයම අපිට දීලා තියෙනවා. මේක ඇතුලේ උණ්ඩයකුත් තියෙනවා. ස්කන්ධය දීලා තියෙනවද? ඔව්. තුවක්කුවේ ස්කන්ධය කිලෝ 1යි.
අපි ඔක ග්‍රෑම් වලින් හදමු 1010යි. හැබැයි මේකේ උණ්ඩයක් තියෙනවා ඒකේ ග්‍රෑම් 20යි නේ. උණ්ඩේ. එහෙනම් මුළු ස්කන්ධය මොකද්ද? තුවක්කුවේ උණ්ඩේ දෙන්නගේම ස්කන්ධය 1020යි. ඔන්න ස්කන්ධය. කාටවත් ප්‍රවේග නැහැ තලේ මේ පෙරනේ නිශ්චලයි. එහෙනම් ප්‍රවේගය ඕන 0 ms හරින එකයි කියලා ලියන්න පුළුවන්. ඊපස්සේ මේකට පස්සේ අපි වෙඩි තිබ්බට පස්සේ මොකද වෙන්නේ? උණ්ඩය යනවා ඉස්සරහට. ඔන්න ඇතුලේ තිබ්බ උණ්ඩය. ඒක ඉස්සරහට යනවා වේගය කොච්චරද? යානි කියනවා ඒක. කීයද? 100යි නේ. වේගය දීලා තියෙනවා 100යි කියලා. මේක පස්සට එන වේගය නැත්නම් අපි කියන වාංගු වෙන වේගය තමයි අහන්නේ v. මෙයාගේ ස්කන්ධය කිලෝ 1යි කියන්නේ ග්‍රෑම් 1000යි. උණ්ඩේ ස්කන්ධය ග්‍රෑම් 20යි. එකත් ඔන්න කියලා. දැන් ඉතින් අවුලක් නැහැ ළමයි. අපි දාමු දිශාව දාලා නේද? ඒක මට කියන්න අමතකුණා. ඒ කියන්නේ රේඛීය ගම්‍යතා සංස්කෘති මූලධර්මයේ දාදී හැම වෙලාවෙම ඊතලයක් දාන තරමට හොඳයි. ඒක අපි පුරුද්දක් විදිහට කරනවා. මොකද ගම්‍යතාව කියන්නේ දෛශිකයක්. දැන් කලින් ගාන නම් දැම්මේ නැතුණාට කමක් නැහැ. මොකද ඔක්කොම ප්‍රවේගය තිබ්බේ දකුණු පැත්තට. නේ අර උණ්ඩේ ගිහිල්ලා කුට්ටිය ඇතුලේ වදින එක. ඒ ප්‍රවේගය ටික දකුණු පැත්තට තිබ්බින්දා ඊතලේ දැම්මේ නැතුණාට කමක් නැහැ. උනාට මේක නම් මේ අර ආපස්සට චලිත වෙන කතාවකුත් තියෙන හින්දා දිශාව වැදගත්. හින්දා මේකේ ඊතලේ දානවා. කලින් ගානේ දාගන්න ළමයි. තේරුණාද? ඒක කොකටත් නොදන්නේ හැම වෙලාවෙම දානවා කියලා මතක තියාගන්න. ඒක ලේසියිනේ. F සමානයෙන් මේ වගේම කියලා හිතා ගන්න. එහෙනම් මම ඔන්න ලියනවා රේඛීය ගම්‍යතා සංස්ථಿತಿ මූලධර්මය. ඒතකොට ඔන්න දිශාවකුත් දැම්මා. අර කලින් ගානෙත් මේ රේඛීය ගම්‍යතා සංස්ථಿತಿ මූලධර්මය කියන එක ඊතලේ දාගන්න අපස්සට ගිහිල්ලා. දැන් පෙර ගම්‍යතාව සමාන කරනවා පසු ගම්‍යතාවට. පෙර ගම්‍යතාව ස්කන්ධය වාරයක් ප්‍රවේගය ගියොත් ස්කන්ධය 1000යි නැහැ 1020යි. ප්‍රවේගය 0යි. ඉතින් වැඩක් නැහැ. සමානයි පසු ගම්‍යතාව මෙයාගේ ඉස්සල්ලාම 20 වාරයක් 100 නේ. ඒක දකුණු පැත්තට තියෙන්නේ. අපි දාන්නේ දකුණු පැත්තට ඉන්න අවුලක් නැහැ. වෙනසක් කරන්න ඕනේ නැහැ. ධන මෙයාගේ 1000 වාරයක් අපි දකුණු පැත්තට තියෙන්නේ. හැබැයි දාන්නේ මෙයාගේ ප්‍රවේගය තියෙන වම් පැත්තටනේ. එහෙනම් v වෙනුවට අපි දාන්නේ මොකද්ද? ඍණ v දාන්න. එතකොට බිඳුව සමානයි 2000 ඍණ ලකුණ ඉස්සර ඍණ 1000යි v. එතකොට එන්නේ 1000යි v සමානයි 2000යි v සමානයි 2යි කියලා අපිට ඔන්න ප්‍රවේගය. ඕක තමයි ළමයි ඒ ගන්න හදන ක්‍රමය. පැහැදිලි කියලා හිතනවා. හරි. රූපේ නවල හැදුවනේ ඉස්සලා හදුවා. මම හදන්න වෙලා දුන්නානේ. වැරද්දක් තිබ්බොත් හදාගන්න මේ ඊතලෙම දාගන්න. හරිද? ඒක දාන්න නැතුව ඇති. කලින් ගානේ ඊතලෙ දාගන්න. තව මොන හරි වැරද්දක් තිබ්බොත් හදාගන්න. ළමයි තව එක ගානක් අපි අදට හදමු. මොකද ඒකත් හැදුවොත් අපිට වැඩි බහුවර්ණ ප්‍රමාණයක් ඔයාලට ගෙදර වැට දෙන්න පුළුවන්. ඒකත් හදමු. ඒක අමාරු නෑ පොඩි ගානක්. අංක 3 දාලා ලියා ගන්න. කැපිටල් A සහ කැපිටල් B නම් වස්තු දෙකක් එකිනෙකට මුහුණලා පිළිවෙලින් දහයයි ms ඍණ එක සහ 5යි ms ඍණ එක වේගවලින් ගමන් කරයි.
A සහ B හි ස්කන්ධ A සහ B හි ස්කන්ධ පිළිවෙලින් කිලෝග්‍රෑම් 2 සහ කිලෝග්‍රෑම් 3 කිලෝග්‍රෑම් 2 සහ කිලෝග්‍රෑම් 3 වේනම් නෙවෙයි කිලෝග්‍රෑම් 2 සහ කිලෝග්‍රෑම් 3 වේ ගැටුමට පසු වස්තුන් දෙක තනි වස්තුවක් බවට පත්වී චලිත වේනම් සංයුක්ත වස්තුවේ ප්‍රවේගය සොයන්න හොඳයි ළමයි. එහෙනම් තනියෙන් හදන්න එහෙනම් රූපයක් ඇඳලා ගාන හදන්න. එහෙනම් වීඩියෝ එක නවත්තලා ගාන හදලා ඉවරනාට පස්සේ ආපහු වීඩියෝ එක ප්ලේ කරන්න. හොඳයි. එහෙනම් බලා ගන්න මම මේ ගාන හදන්නම්. ඔයාලා හරියට දාගන්න. ඒක වස්තුන් දෙකක් තියෙනවා AB කියලා මුහුණට මුහුණලා යනවනේ. එතකොට ඔන්න මම මෙතනට ඔන්නේ වස්තුව එයාගේ ස්කන්ධය කිලෝ මන් දුන්නේ 2යි කියලා. එයාගේ වේගය කියලා ළමයි මං කිව්වේ 10 ms වෙන එකනේ. ඊපස්සේ B කියලා තව වස්තුවක් තියෙන එක මං චුට්ටක් ඔන්න ලොකුවට අඳින්න මොකද එයාගේ ස්කන්ධේ වැඩි නේද ඊට වඩා. එහෙම අඳින්න ඕන කියලා නේ තියන්නේ යන්නේ. නිකන්. එතකොට මෙයාගේ ස්කන්ධය 3 කිලෝග්‍රෑම්. තියා මුහුණට මුහුණ යනකන් එයා වම් පැත්තට යන්න ඕනේ. එයාගේ වේගය 5 ms රින එක නේද මන් දුන්නේ. 5 ms රින එක. ඊපස්සේ ඔන්න ගැටුමට පෙර හරි ගැටුමට පසු මොකක්ද වෙන්නේ? මේ දෙන තනි වස්තුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ දෙන ඇලෙනවා වගේ වෙනවනේ. ඇලුනා කියලා ඉන්නද? ඒක තමයි කියන්නේ. ඔන්න තනි වස්තුවක් බවට පත් වෙනවා. එතකොට දැන් මුළු ස්කන්ධය කියද මේ දෙන්නගේ 2යි 3යි එකතු වුණාම 5යි කිලෝග්‍රෑම් වෙනවා. එතන මේක මොකක් හරි පැත්තකට යයි. අපි කොහේ හරි පැත්තක් ගමන් කරන මේ පැත්තට යනවා කියලා. හරි අනිත් පැත්තට දාගත්තත් අවුලක් නැහැ. හැබැයි ආදේශ කරද්දී අපි හරියට ආදේශ කරන්න ඕනේ. ඒ හොයන යන වේගය v කියලා නම් දැන් v හොයන්න තමයි යන්නේ. මොකද කරන්නේ නැහැ. අපිට පුරුවන් නමයි මොකක් හරි දිශාවක් තෝරගෙන වේගීය ගමනට ගන්න. මෙතන දිශාව අනිවාර්යෙන් දාන්න ඕන. දැන් මේ නැතිව දාගන්න. රේඛීය ගම්‍යතා සංස්කෘතික මූල ධර්මය. මොකද කියන්නේ? පෙර ගම්‍යතාව සමානයි පසු ගම්‍යතාව. ඒතර පෙර ගම්‍යතාව එකින් එකට යම් මෙයා කියන දෙවාරයක් 10යි. කන් දෙවාරයක් වෙයි. දාන. මෙයාගේ 3 වාරයක් 5 නෙවෙයි ඍණ 5. ඇයි? අපි සමීකරණය දාන්නේ දකුණට ප්‍රවේගය තියෙන වමට. එහෙනම් වමට දිශා ප්‍රතිවිරුද්ධ වෙන ඍණ ලකුණක් දාලා තමයි ආදේශ කරන්නේ. ඍණ 5. මානේ මෙයා කියන්නේ ස්කන්ධය 5යි ප්‍රවේගය දකුණු පැත්තට විහරනේ. ආයෙ මාරු ගන්න දෙයක් නැහැ. එතකොට 20යි ඍණ ලකුණක් නේද? දාන ඍණ වෙනවා. පස්සට 3 15 සමානයි 5යි v. එතකොට 5 සමානයි 5යි v. v සමානයි 1යි කියලා ඔන්න උත්තරේ ලැබෙනවා. එතකොට ඕක ඔන්න වගේ
ගැටලුවක්. ඕක උත්තරේ එක ආව නම් හරි. දැන් ඔයාලා ඊතලේ වම් පැත්තට වගේ දාගෙන ආවොත් ඍණ 1යි කියලා උත්තරේ එන්න ඕන. ඒත් අවුලක් නෑ ඒකත් හරි. දැන් මම දකුණු පැත්තට දාලා දාන එකයි කියලා. ඒකයි මේ ඔක වෙනස් වෙනවා. දැන් කවුරු හරි AB දෙපැත්ත මාරු කරලා ලිව්වොත් B මේ පැත්තෙන් ඉඳලා A පැත්ත. එතකොට ආයෙ ගාන වෙනස් වෙනවා. ඉතින් මේ මම ඇදපු රූපෙට අදාළව මේක හරි. දැන් ඔයාලා හදපු ඒ වගේ වෙන විදියකට හදලා උත්තරය ආව නම් මේකට අමතරව ඒකත් හරිද කියලා ෂුවර් කරගන්න ඕන. මට පොඩි ෆොටෝ එකක් ගහලා එවන්න. මම ඒක හරිනම් හරි කියලා මෙසේජ් කරන්න. හරි. හොඳයි. එහෙනම් හරි අය හරි දාගන්න. වැරදිච්ච අය ඉන්නා නම් මේක අපව ලියා ගන්න. එහෙනම් ළමයි දැන් අපි ගෙදර වැඩ ගණන් ටික මාක් කරගමු. මේ ගණන් ටික මාක් කරගන්න ඔයගොල්ලෝ. පස්වෙනි ගාන හදන්න. ඒකේ තමයි මේ පොඩි වැරද්දකුත් තියෙන එකත් හදාගන්න. එක වැරද්දක්ම නෙවෙයි. ඒ වුණාට ඔයාලට ඒ දැනුම නැහැ. ඒකින්ද මම පොඩි කැලලක් ගන්න එකතු කරන්නම්. ඒකේ ළමයි දැන් v ප්‍රවේගයකින් ගමන් කරන වායු අණුවක් අංශක 60ක කෝණ පතන කෝණයකින්. දැන් මේ නිව්ටන් නියම වල බහුවර්ණ තමයි මේ දෙන්නේ. v ප්‍රවේගයකින් ගමන් කරන වායු අණුවක් අංශක 60ක පතන කෝණයකින් යුතුව පෘෂ්ඨයක් සමග ගැටි සමාන කෝණයකින් කියලානේ තියෙන්නේ. ඒක හදාගන්න ගැටි සමාන වේගයකින් සහ කෝණයකින් පරාවර්තනය වේ කියලා ආවනම් හරි. එතකොට පොඩි නේද? අර සමාන කෝණයකින් කියන වචන දෙක මැදට සමාන වේගයකින් සහ සමාන කෝණයකින් පරාවර්තනය වේ කියලා ආවනම් හරි. ඒකට ටික හරි. එතකොට මේ පස්වෙනි ගාන හදන්න. ඊපස්සේ 6 පුළුවන් මාක් කරගන්න. 14ක් පුළුවන්. ඒකත් අර කලින් ගානක් වගේම ගානක් අවුලක් නැහැ. 16 පුළුවන්. 22 පුළුවන්. 26 පුළුවන්. 27 පුළුවන්. 28 පුළුවන්. 29 පුළුවන්. 30 පුළුවන්. 33 පුළුවන්. 40 පුළුවන්. 42 පුළුවන්. 44 පුළුවන්. 48 පුළුවන්. 50 වෙනි ගාන අපි අද කරානේ 50. 55 පුළුවන්. 50 ආපහු පුළුවන් වෙන්නේ ළමයි. නෑ එච්චරයි පුළුවන්. 78 වෙනි ගාන 78ත් පුළුවන්. ඒක ගිය සතියේ දීලා කරේ නැත්නම් කරන්න. 78ත් පුළුවන්. හරි. එතකොට එහෙනම් ළමයි ඔය ගණන් ටික අනිවාර්යෙන් හදන්න. හදලා බැරි ගණන් වල ප්‍රශ්නාංක ටික අනිවාර්යෙන් පුළුවන් තරම් ඉක්මනට මට මැසේජ් එකක් දාන්න. එතකොට ඊළඟ වීඩියෝ එකේ මම මේ ටික සාකච්ඡා කරලා දෙන්නම්. හැබැයි පරක්කු වුණාම කරන්න දෙයක් නැහැ. සමහර ළමයි වෙනවා වීඩියෝ එක රෙකෝඩ් කරාට ඊළඟ වීඩියෝ එක රෙකෝඩ් කරාටත් පස්සේ. ඉතින් එතකොට බෑනේ දාන්න. තේරෙනවද? ඒකද පරක්කු වෙන්න එපා. ඒක ඉක්මනට මට මැසේජ් එකක් දාන්න. ඉක්මනටම ගෙදර වැඩ ටික කරලා ඉක්මනටම මැසේජ් කරන්න. එහෙම වුණොත් විතරයි ඊළඟ වීඩියෝ එකේ මට ඔක කියලා දෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි ළමයි එහෙනම් මේ සතිය ඇතුළත හොඳට වැඩ ටික කරගන්න. අපි ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you හැමෝටම.